තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද මට හිතුණා මේ ශ්‍රද්ධාව ගැන කතා කරන්න. මම හිතන්නේ අපි පොඩ්ඩක් කලින් කතා කරපු ටිකත් ඔබට අහන්න දාලා ඇති රෙකෝඩින් එක. මොකද මේ දවස් ටිකේම අපිට හම්බුන සූත්‍රات ඒ වගේමයි ඔක්කංජ සංයුත්තේ ඊළඟට දීඝනිකාය කතා කරපු වගේ හැමතැනම ශ්‍රද්ධාව ගැන ගොඩාක් කියුණා. ශ්‍රද්ධාව කියන එක අපි කවුරුත් දන්නවා ප්‍රධානයි කියලා. ප්‍රධානයි කියනවටත් වඩා සම්පූර්ණයෙන්ම කිව්වත් හරි. මොකද සද්ධා සාදු පතිට්ඨිතං කියන දේත් එක්ක තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධාව ගැන ටිකක් මේ ප්‍රතිපදාවල් එක්ක සහ ඒ වගේ අර්ථ එක්ක යෙදෙන විදිහේ කතා කරොත් හොඳයි කියලා හිතුණා. මේකදී මම කරණාවක් ඉස්සලාම කියන්න ඕනේ මේ අපිට තියෙන අවාසනාවක් පැහැදිලි කරන්න. මේ ඉස්සලාම ඒ අවාසනාව නිසා තමයි ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. ඒ අවාසනාව අයින් වෙනවා හැකියාව වැඩි වෙනකොට. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කියන්නේ ධර්ම දේශනා කරනකොට කියන්නේ කෙනෙකුට කියන්නේ ඉස්සරලාම අවබෝධයකට කෙනෙක් යොමු කිරීමට ධර්ම දේශනා කරනකොට එතනදී ක්‍රම දෙකක්. දැන් අපි ක්‍රම දෙකටම අයිති නෑ. අපි අයිති වෙන ක්‍රමයකටනේ. ඉතින් ඒක එක්තරා විදිහක අවාසනාවක් එක්කත් දෙනවා. මොකද හේතුව අවාසනාවක් කියන්නේ ඒ කෙනාගේ හැකියාව දිනු වෙන්නේ නැතුව මුලාවත් එක්ක යෙදෙන අවස්ථාවක් තියෙනවා. මම ඒක ටික කියලා ඉවර වෙලා මේ ශ්‍රද්ධාව ගැන පැහැදිලි කරන්නම්. උපදේශ පරිබ්‍රාජකයා වගේ ඊළඟට උපදේශ පරිබ්‍රාජකයාට නම් කොහොමත් වුණොන්නේ ප්‍රධානම උපදේශ පරිබ්‍රාජකයා තමයි ප්‍රධානම කෙනා. ඊළඟට යම් මට්ටමකට කවුද දාරුචීරිය ඊළඟට පුක්කුසාති වගේ අයත් ඉන්නවා යම් මට්ටමකට ප්‍රධානම උපදේශ පරිබ්‍රාජකයා. ඉතින් ඒ වගේ අයට ඒ වගේ අයගේ තිබ්බා විශේෂයෙන් උපදේශ පරිබ්‍රාජකයාගේ මේ ලෝකේ ඇත්තක් නේ විමුක්තිය කියන එක. ඒ කියන්නේ ලෝකේ සත්‍යයක් තමයි ඔය අසඤ්ඤ ආදී සියලු දේවල්. ඒක බොරු නෙමෙයි. ඒක දෘෂ්ටි නෙමෙයි. ඒවට අපි දෘෂ්ටි කියලා කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයට ලං වුණාම. අපි ලෝකීයවට දෘෂ්ටි කියන්න බෑනේ. ලෝකයේදී හරි දේවල් බුදුරණවහන්සේගේ ධර්මයට යනකොට ඒවා දෘෂ්ටි කියන්න වෙන්නේ. ඒතර බුදුරණවහන්සේගේ ධර්මයට යන්නේ නැතුව දෘෂ්ටි කියන දේ යෙදෙනවා නම් ඒක කියන්නේ ධර්මයට අනුගත වෙන්නේ නැතුව දෘෂ්ටි කියලා දෙන එක ලොකු හැකියාවක් දිනු වීම. මොකද සත්‍යගවේෂ චින්තනයේ උපරිම යෙදිලානේ. දැන් උපදේශ පරිබ්‍රාජක කියලා එහෙමයි. උපදේශ පරිබ්‍රාජක එහෙම කියන්නේ ඒ විදිහේ කෙනෙක්. ඒ කියන්නේ ප්‍රඥාවෙන් අග්‍ර උපදේශ පරිපුත්‍ර ස්වාමීන් වහන්සේනේ. එතකොට ඒ අයට බුදුරණවහන්සේට අලුතින් මුකුත් කියන්න අවශ්‍ය නැහැ. කියන්නේ ඒ අයගේ අසාමාන්‍ය හැකියාවත් එක්ක තියෙනවා ලෝකේ ඇත්ත මේක බොරුවක් නෙමෙයි සම්පූර්ණ සත්‍යයක්. ලෝකේ ඇත්ත කියන කාරණාවට කොටු වෙන්නේ නැතුව හොයන ගතිය. ඒක තමයි පුදුමයි කියන්නේ. සංකීර්ණත්වයක් තියෙන්නේ. ලෝකයේ ඇත්ත කාරණාවත් එක්ක කොටු වෙන තු හොයන ගතිය. දැන් අපි ගත්තොත් පාරායන වග්ගෙහිමත් එහෙමනේ. ඒ සියලු දිනාගම එක ගත්තාම. එතකොට මේ ලෝකයේ ඇත්ත කොටු වෙන්නේ නැහැ. හැබැයි ඇත්තක් පොඩ්ඩක්වත් වැරදි නෑ. සම්පූර්ණයෙන් ඇත්තක්. ඒකත් එක්ක හොයන ගතියක් තියෙනවා. දැන් මේ ගතිය තියෙන කෙනෙකුට බුදුරණවහන්සේ ධර්මයේ හම්බුන නැත්නම් අවබෝධ කරන්නේ නැහැ. නිවන් දකින්නේ නැහැ. ඒ ගතිය තියෙන කෙනෙකුට මේක ධර්මයේ ඉදුණාම මොකද වෙන්නේ? අන්න අවබෝධ කරන අලුත් කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඔය එක ක්‍රමයක් බුදුරණවහන්සේ ධර්ම දේශනා කරනවා. අවබෝධ කරගන්නේ මේක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි
වැරදි කරන අය ඉන්නවා. සමාජي වැරදි කරන කියන්නේ යම් කියන්නේ අපි වැරදීම කියන කාරණා අතහරලා විමුක්තිකාමී නෑ කියලා. එතකොට ඒ අයට දැන් එයාලගේ කාමියත් එක්ක ඒ දේවල් එක්කනේ කියන්නේ ශ්‍රමණවරු නැති අය ඉන්නේ. ශ්‍රමණවරු උනත් සමහරවල් දෘෂ්ටිගතික වෙලා කියන්නේ අර නිවැරදි දේ නැතු ඒක දෘෂ්ටිගතිකයක්. එතකොට ලෝකේ මනින්න පුළුවන් දෘෂ්ටියක් කියලා ලෝකේ නිවැරදි කාරණාවට වැරදි දේ දෘෂ්ටියක් නේ. ඒක දෘෂ්ටිගතික වීම, වැරදි දෘෂ්ටිගතික වීම. එහෙම අය ඉන්නවනේ. ඒතර ඒ අයටත් ලේසි. මොකද ඒ අයට කරුණු කියන්නේ ලොකුට අමාරුවක් නෑ. මොකද ඇත්තක් නෙමෙයිනේ. දැන් ලෝකේ තියෙන එක දෘෂ්ටියක් නෙමෙයි ඇත්තක් නේ. ඒක දෘෂ්ටියක් කියන්නේ ධර්මයට ගියාට පස්සේ ධර්මයට එක්කනේ. ඒක සම්පූර්ණයෙන් ඇත්ත. නමුත් ලෝකේට ඇත්තට වඩා වෙනස් එකක් තියෙනවානේ. දැන් නිගණ්ඨලා හැම ගත්තාම යම් කිසි කල්පනා කරන ක්‍රමයකින් එයාලා දෘෂ්ටිගතික. වසත් ශාස්ත්‍රූරුම එහෙමයි. එතකොට ඒ දෘෂ්ටිගතික ඇත්තට. නමුත් අරූප වඩන අය, අසඤ්ඤ වඩන අය එයාලා දෘෂ්ටිගතිකව නෙමෙයි. මේ ජීවිතේ නිවන් දකින්න යන අය එයාලා දෘෂ්ටිගතිකව නෙමෙයි. මොකද එයාලගේ ඇත්තක් එයාලගේ තියෙන්නේ. ෆස්ට් ඒක දෘෂ්ටියක් වෙන්නේ ධර්මයට ලං වුණාම. එතකොට ඒ අයටත් පුළුවන්. ඒ කියන්නේ කොයි අයටද මේ සමාජය තුළින් දෘෂ්ටිගතිකයි කියන මයින් අයටත් අර වැරදි කරන අයට නැත්නම් ගිහි ජීවිතය ගත කරන අයට තරම්ම ලේසි නැහැ. නමුත් අර ලෝකේ හරි දෙයක් දැකලා ඒක එක්ක සත්‍ය ගවේෂීව විචක්ෂණීය හොයන්න නැතුව ඉන්න අයට වඩා අර කට්ටියන්ට කියලා දෙන එකේ පහසුවක් තියෙනවා. ඒ කියන්නේ පෙන්වන්න වැරද්ද කියන එක. අරක වැරද්දක් කියලා පෙන්වන්න විදිහක් නැහැනේ. එයාලට ලොකු හැකියාවක් ඕනේ. එයාලා තුල ඇති වෙන්නට ඕනේ. ඒතර අර කට්ටියන්ට අනුපිළිවෙල කතාව තුළින් ඉස්මතු කරලා දෙනවා. දැන් අපි ගත්තොත් මේ අන්‍ය තීර්ථක කියන්නේ මේ දෘෂ්ටිය වැරදි අයට පවා මේ එයාලගේ දෘෂ්ටි කඩලා මොන හරි ක්‍රමයකට අනුපිළිවෙල කතාවක් කියලා දෙනවා. එතකොට එතනදී අර ලෝකේ විමුක්තිකාමී ස්වභාවය ඇති කරනවා. ලෝකේ විමුක්තිකාමී ස්වභාවය ඇති කරනවා. එතකොට දැන් එයාලට තුලින් ඇති වුණේ නෑනේ. එයාලා තුලින් ඇති වුණේ නෑ. ඇති වුණේ විශේෂ කෙනෙක් කරුණක් කියද්දි. දැන් ඒක වටින දෙයක් ලෝකේ. ඒ බවත් හම්බ වෙනවා. ඒක වටින දෙයක්. ඒක වටිනවා හරි නිවැරදි. දැන් එහෙම කෙනෙකුට අර හිතපු තැන ඉඳලා වැරදි තැනක් ඉඳලා හොඳ තැනකට විමුක්ති වඩා උතුම් දෙයකට කරුණු කියාගෙන යනකොට අරයට නැමෙනවද නැද්ද? එයාට නැමිලා. ඉතින් එතනින් එහා කියනේවත් අහනවා. එතනින් එහා කියනේවත් අහනවා මේ විදිහටම. අන්න එතනින් එහා බුදුරුන්ට ආවෙනික ධර්මයේ දේශනා කරනවා. එතකොටත් එයාලා අවබෝධ කරනවා. එහෙම කට්ටියකුත් තියෙනවා. ওই දෙකම අපට කරන්න විදියක් නැහැ. මොකද හේතුව විමුක්තිකාමී සමාජය කියන මේ චින්තනය ඇති කරගෙන තියෙන්නේ බුදුරන් වහන්සේගේ ඊතරවන ධර්මයේ පාදක කරගෙන. ඔන්න වාසනාව කියන්නේ. දැන් ඒකේ තියෙන ඊතර වෙන්න. ඒක අපේ පැත්තට දාලා විමුක්තිකාමී සමාජය කියන්නේ ලෝකයේ ඇත්ත එක්ක බලනවා. ඔකේ තව දෙයක් තමයි අද අපි හුරු වෙලා තියෙන බුදුරන් වහන්සේ දේශනා කළ දෙන අපේ ජීවිතය ගැන කියලා. ඔන්න ඕකයි බයා කරනවා. මොකද රෝපණයික කියන එකදී අපි දා ගන්න ඕනේ ලං වෙලා බලනවා කියන තමාට ලං වෙලා කියලා. ධර්මයට ලං වෙන්නේ. එතකොට ඒකත් එක්ක අර අපි ගන්නවා අපේ ජීවිතය ගැන කිව්වා කියලා. අපේ ජීවිතය ගැන සිද්ධ කරන ලෝකයේ ඇත්තන්නේ කිව්වේ. මේක වෙනම එකක්. දැන් වෙනම එකක් කියන කාරණාව ලෝකෝත්තරනේ. ඒක ලෝක එකක් නෙමෙයි. දැන් අපි ලෝකේනේ. අපි ලෝකේ නම් අපේ ඇත්තක් කියන්න දෙයක් නැහැනේ. දැන් බුදුරණවහන්සේගේ ලෝකෝත්තරනේ. අපි අරක දාගෙන ඉන්න නිසා දැන් අපි අහනකොට මොකද කරන්නේ? දැන් අපේ ජීවිතය ගැන කියන්නේ. වෙන එකක් නෙමෙයිනේ. දැන් ඒක සාධාරණයි අපේ ජීවිතය ගැන කියනවා කියන එක බුදුරණවහන්සේට ආවේනික වූ ධර්මයේ නැතිව ලෝකයට කතා කරලා තැනදී. ඒක සාධාරණයි. කියන බුදුරණවහන්සේට ආවේනික ලෝකෝත්තර ධර්මයේ නැතුව ලෝකය ගැන කතා කරන ටික දිනන ඒක හදේ සාධාරණ. අපේ ජීවිතය ගැන තමයි කියන්නේ. එහෙම නැතුව අපි බුදුරණවහන්සේට ආවේනික වූ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන ලෝකෝත්තර ධර්මයේ කතා කරන තැනදී අපේ ජීවිතය ගැන කියන්නේ කියලා ගත්තා. අපි දැන් ඒක සාධාරණයි අපි ගලපලා බලන එක. අසාධාරණ නෑ. අපි යොමුලා තියෙන්නේ මෙහෙමනේ. ඔන්න අනිත් අවාසනාව. තව අවාසනාව. ඉතින් ඔය ටික ඔක්කොම පෙන්වන්න ඕනේ කවුරු හරි නේ. නැත්තම් බෑනේ. එතකොට තමයි පොඩි හරි මේ අර අදගත්කමක් එක යන්න පුළුවන්කමක් එන්නේ. නැත්තම් බැරි වෙනවා. ඉතින් අපි හැබැයි මේ බුදුරණවහන්සේගේ ලෝකයේ ඇත්ත පෙන්වන කරුණු එක්ක කියන්නේ ලෝකයේ කියන්නේ ඒක අපට බුදුරණවහන්සේ පෙන්වන කෝණේ වෙනස්. නමුත් අපට ඒකේ අපේ පැත්තෙන් හරි පැත්තක් තියෙනවනේ.
ඒකත් එක්ක යමු වෙලා අරක වෙනම ආහන තැනට යමු වුණා නම් ඒක අපේ පැත්තට ගලපන්නේ නැතුව දැන් අපි ගත්තොත් සක්කු අනිච්චං කියන එක. නැත්නම් තව මොකක් හරි දේශනාවක්. දැන් ඒ පැහැදිලි කරන ඔක්කොම මොනවා එකද? ඊතරම් ප්‍රතිපදාවක්. ඒකේ අයිතියක් නෑ අපේ පැත්තට දාන්න. මොකද අපේ ජීවිතය ගැන නෙමෙයි කියන්නේ. අපේ ජීවිතය ගැන කියන එකට දාගන්න පුළුවන්. අපේ ඇත්තනේ කියන්නේ ජීවිතය. අතන ඇදලා ගන්න කියන්නේ. අයින් කරන්න ඇදලා ගන්න. ඉතින් ඔන්න ඔය දෙක වෙනස් කරගන්නට ඕනේ ධර්ම ඉගෙන ගන්නකොට. ඒකයි අපි නිතරම කියන්නේ පරියාය ඔක්කොම බලන්න කියලා. එතකොට තමයි මේකේ මේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ අර ලෝකෝත්තර ප්‍රතිපදාවද මේ කොයි විදිහ එකක්ද කියලා ඔන්න ඔක ඉගෙන ගැනීම අපි කතා කරේ ඔකත් එක්ක. එතකොට ඒක දැන් ඇත්තටම ඇත්තනේ. ඒක එක්ක අනුගත වෙච්ච කෙනෙකුට ඒක වෙන් කරලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි තේරුම් ගත්ත තැනදී දාන්න යන්න එපා අපේ ජීවිතය පැත්තට. අපේ ජීවිතය පැත්ත කියන්නේ ලෝකයේ පැත්තට. අර ඊතර වෙන ප්‍රතිපදාවත් එක්ක පෙන්නපු කිසිම දෙයක්. ඒක අලුත් දෙයක්. ඒක අලුත්ම දෙයක්. පොඩ්ඩක්වත් අපේ ජීවිතය එක්ක නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. එහෙම අපි හරියට අපි ඒ කෝණේ හිටියනම් හරියට එයා කිසි වෙලාවක මේ අපි පැත්තට එක දාන්න ගන්නෙ නෑ. අපේ ජීවිතය ගැන කියලා නැති නිසා. හැබැයි අපේ ජීවිතය ගැන කියපුවා අපිට දාගන්න පුළුවන්. ඒ කියන්නේ අපට අපේ විමුක්තිකාමී ස්වභාවයක් ඇති කරගන්න එකට. ඉතින් ඒකෙදි බුදුරණවහන්සේ පෙන්වා දීලා නෑ හැබැයි මේ විමුක්තිකාමීත්වය. අන්න ඒකයි අනිත් වෙනස තියෙන්නේ. බුදුරණවහන්සේ ඒකෙදි පෙන්ලා තියෙන්නේ හොඳ නරක කුසල අකුසල් ඊළඟට සැප සුගතිය හොඳ වටිනාකම කෙලෙස් වල ස්වභාවය ඔය වගේ බුදුරණවහන්සේ පෙන්ලා තියෙන්නේ. වෙනම අර විමුක්තිකාමී ලෝකයේ ඇත්තක් බුදුරණවහන්සේ පෙන්ලා නැහැ. බුද්ධ කෘත්‍යයක් නෙමෙයිනේ ඒක. හැබැයි ඒව කරන එකට වැරදි කියන්නේ නැහැ. වැරදි නෙමෙයි ඇත්තනේ. හැබැයි එහෙම එකක් පෙන්ලා නැහැ. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ තුලදී ඊතරණ ප්‍රතිපදාවත් එක්ක කාරණාව පෙන්නකොට ඒක අර අපි උදාහරණයක් ගමුකෝ ධ්‍යාන උදාහරණයක් ගමුකෝ. හැබැයි බ්‍රහ්ම විහරණ වලට ඒක අදාළ නෑ. මොකද ඒක මේ බ්‍රහ්ම විහරණ කියන එක කුසලයේ පැත්තත් එකයි තියෙන්නේ. බ්‍රහ්ම විහරණේ. මහතර බ්‍රහ්ම විහරණේ. අපි ගමුකෝ ධ්‍යාන පැත්ත. ධ්‍යාන පැත්ත කියන කාරණාවේදී අපට ලෝකයේ ධ්‍යානයත් නැත්නම් ඒකමයි කියන්නේ. හැබැයි කෝණ වෙනස්නේ. ඒ නිසා ඊතරණ පරියායත් එක්ක කතා කරන්නේ. දැන් ඒ ධ්‍යාන කියන කාරණාව අපි බුදුරණවහන්සේ දේශනා කරපු කාරණාවක් හැටියට ලෝකයේ දෙයක් එක්ක කරගෙන යන්න ගියාම මොකද වෙන්නේ? අපි දැන් බුදුරණවහන්සේ කියපු දෙයක් කරන්නේ. මේක ඇත්ත හැබැයි වැරදිත් නෙමෙයි. දැන් ඊතරණ ප්‍රතිපදාවකට යන්න ඒ කියන්නේ වෙන විශේෂ දෙයක් තියෙනවා කියන කාරණාවකට යන්න ඉඩක් නැහැ. ඔන්න ඔය අවාසනාවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඔබ වචින් අර පෙන්නකොට මේ තේරුම් ගන්න පුළුවන් කෙනාට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම ওই ටික පැහැදිලි කරේ මේ අපි කොයි විදිහකට මේ ධර්මයේ පැති බලන්න ඕනද කියන කාරණාව. ඊළඟටම ශ්‍රද්ධාව ගැනනේ කියන්නම් කියලා කිව්වේ. දැන් මම හිතන්නේ ඔය දේශනාව හොන මම ගොඩාක් කිව්වා. ගොඩක් කියන්න තියෙනවා. මම කියන්න හිතන් ඉන්න ඔක්කොම ගොඩක් කතා කරා. ශ්‍රද්ධාව කියනකොට අපි දන්නවා මූලිකාකාර ශ්‍රද්ධා දෙකක් තියෙනවා. මූලිකා ශ්‍රද්ධාවයි ආකාරෝසී ශ්‍රද්ධාවයි. අමූලිකා කියන එකේ මුලක් නැහැ කියන එකනේ. මුල මොකක් එක්කද? ශ්‍රද්ධාව අයිති කෙනා බලන්න ඕනේ කවුද? ශ්‍රද්ධාව අයිති කෙනා බුදුරණවහන්සේ කෙරෙහිනේ. එහෙනම් මුල මොකද්ද බුදුරණවහන්සේට? මුල තමයි සක්කාය නිරෝධ ධර්මයේ කියන එක. සක්කාය නිරෝධයේ ධර්මයේ කියන කාරණාව කියන එක යෙදෙන එකක් එක්ක නෙමෙයි කියන්නේ. යෙදෙන එකක් කියන්නේ ලැබෙන එකක් එක්ක නෙමෙයි. මොකද හිමුණා නම් ආයේ සක්කාය නිරෝධ කියන එක ලේබල් එකක් විතරයිනේ. එහෙනම් ඒ මුල නැතිව ඇති වෙන ශ්‍රද්ධාව. එතකොට ඒකදී ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙනෙක් එක තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. දැන් අපි ගත්තොත් සුණක් අත්තර එහෙම ඇති වුණේ. ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙනෙක් එක්ක ඒ කාරණාව ඉදලා තියෙන්නේ. එතකොට ඒක අර යෙදෙන විදිහත් එක කියනවා ඒ කාරණාව අර අමූලිකා එකක් හැටියට. එතකොට මෙතනදී මේ කාරණාව එක හොඳට හොයලා බැලුවොත් එහෙම මේ කරුණත් ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙනෙක්නේ. ප්‍රතිපදාව එක්කත් ඔක ඇති වෙනවා. ඔකයි අනිත් කාරණාව කියන්නේ. අපි සිල් රකින්නකොට භාවනා කරනකොට ඒ විදිහට කටයුතු කරනකොටත් ওই ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒක හැබැයි අමූලිකා කියන එක වැරදි වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඒතනද අර බුදුරණවහන්සේගේ මුල ඇවිල්ලා නැහැනේ. බුදුරණවහන්සේගේ මුල ඇවිල්ලා නැහැ. ලෝකයේ ඇත්තක් නේ ප්‍රතිපදාවක් එක තමයි. ඉන්න කෙනෙක් කියන කාරණාවට එහා ගිහිල්ලා කියන්නේ ලෝකයේ ඉන්න කෙනෙක් කියන කාරණාවට එහා ගිහිල්ලා විශේෂ වටිනා උතුම් කෙනෙක් කියන කාරණාවට එහා ගිහිල්ලා ඉන්න කෙනෙක්. ඒ කියන්නේ අර කීර්තිරාවයෙන් ඇහෙන කාරණාවටත් එහා ගිහිල්ලා ඉන්න කෙනෙක් තුලත් ප්‍රතිපදාවකුත් එක්ක.
එතකොට ප්‍රතිපදාව තමයි බුදුරණවහන්සේ කියලා දාලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට විශේෂ උදේ නෙමෙයි. එහෙනම් ඒ මුල නැහැ. ඒත් අමූලික. එතකොට නම් ලෝකයේ ඇත්තක් එක්ක යන ප්‍රතිපදාවක් අනුගමනය කරගෙන හිටියත් එතකොට ලෝකයේ ඇත්තත් එක්ක ගත්තාම අපි ප්‍රතිගොඩක් තියෙනවා පින පවත් එක්ක මේ කර්ම විපාක පැති කතා කරන එක ඊළඟට සුගතිය යන එක ඊළඟට බ්‍රහ්ම ලෝකය යන එක මෛත්‍රී විහරණය කියන එක ධ්‍යාන සමාපatti කියන එක ඊළඟට අකින්චඤ්ඤායතන නේව සංඥානාසය ඔය ධර්ම විනය කියන කාරණා එතකොට දැන් ඕවා ඔක්කොම ධර්ම හැටියට ඇහෙන්නේ ඔකින් උඩින් පහදිනවා ඒ ප්‍රතිපදාවක් තියෙනවා හැබැයි බුදුරණවහන්සේගේ මුල නැහැ සක්කාණ්ඩෝදේ නැහැ එතකොට එහෙනම් එතනත් සද්ධාව ආකාරවතී කියන කාරණාව යෙදෙන්නේ නැහැ අමූලිකාමයි ආකාරවතී කියන එක අපි කතා නොකරමු. මොකද ඒක පිහිටීමක් කියනකොට ඒක ඉතින් අපිට ලේබල් කරන්න බෑ. නමුත් ධර්මයේ දැකීමත් එක්කනේ සම්පූර්ණයෙන් අවිච්ඡප්පසාදය ඇති වෙන්නේ. නමුත් අපි ගත්තොත් එහෙම දැන් ඔක්කොම අමූලිකානේ. මුලක් ඉදිලා නැහැ. කියන්නේ බුදුරණවහන්සේ මුලක් ඉදිලා නැහැ කියන එක නෙමෙයි විශේෂයෙන් බලන්න ඕන නැත්තේ. මුලක් ඉදිලා තියෙනවා යම් කිසි ප්‍රතිපදාවක් කරන කෙනෙකුට නේ. අය යම් කිසි දෙයක් අත්විඳිනවනේ යම් කාරණාවක් කියපු නිසානේ. බුදුරණවහන්සේ කියන කාරණාව එක්ක මුලක් ඉදිලා නැහැ. ඔන්න ඕක බලන්න ඕන නැත්තේ. විශේෂ වූ බුදුරන් වහන්සේ කියන්නේ බුදුරුන්ට ආවේනික ප්‍රතිපදාව කියන එකත් එක්ක මුලක් ඉදිලා නැහැ. දැන් අපි ගත්තොත් ආකින්චඤ්ඤායතන ප්‍රතිපදාවට ගත්තොත් මේ තන්නේව සංඥානා සංඥායතන ප්‍රතිපදාවට ගත්තොත් උද්දකරාම පුත්තත් හරි. ඒකත් ඒකනේ. ඒතර උද්දකරාම පුත්ත කියන කාරණාවයි බුදුරන් වහන්සේ දෙකම එකක් නම් කියපු කරුණවල ලැබෙන ප්‍රතිපදාව ඒ චින්තනයත් එක්ක එතකොට අර මේ බුදුරන් වහන්සේට මුල් වූ ශ්‍රද්ධාව කියන එක නැහැනේ. බුදුරණවහන්සේටම මුල් වුණ ශ්‍රද්ධාව කියන එක නැහැ. ඉතින් ඒක නිසා ප්‍රතිපදාවක් කරත් ඒ ශ්‍රද්ධාව එන්නේ නැහැ. මේ මුලක් සහිත ශ්‍රද්ධාවක් එන්නේ මුලක් නැති එකක්මයි එතනත් එන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාව පිළිබඳව ඒ කියන ආකාරය. එතකොට ඊළඟට විශේෂයෙන් බුදුරණවහන්සේ අර අපි ගත්තේ පාතික සූත්‍රයේදී භග්ගවට කියන්නේ එයාගේ පැහැදීම තියාගන්න වට ධර්මයේ කියන්න බෑ කියලා ප්‍රසාදයේ තියාගන්න කියනවානේ ප්‍රසාදේ. එතකොට කෙනෙක් කෙරෙහි තියෙන ප්‍රසාදය. ඒ කෙනෙක් කෙරෙහි තියෙන ප්‍රසාදය තියාගන්න කියනවා. එතකොට මේ ප්‍රසාදයේ යම් හැකියාවක් නිසා වටින කෙනෙක් ඉන්න කෙනෙක් එක්ක හම්බෙච්ච ප්‍රසාදයක් නේ. වෙන විදියකට නෙමෙයිනේ. වටින කෙනෙක් නිසා ප්‍රසාදයක්. එතකොට අර සාමාන්‍යයෙන් මේ ප්‍රතිපදාවක් එක්ක ඇති වුණාම, ඒ කියන්නේ බුදුරුන්ට ආවෙන ප්‍රතිපදාව නැතුව ප්‍රතිපදාවක් එක්ක ඇති වුණාම, එතකොට එතනත් බුදුරන් වහන්සේ කියන කාරණාව එක්ක සම්පූර්ණ ශ්‍රද්ධාව කියන දේ ඒ කියන්නේ බුදුරන් වහන්සේ අර යම් නිර්වචනයක් පෙන්වනවාද ඒ කාරණාව එක්ක කතා කරන්න බෑ. එතකොට එතනත් ප්‍රසාදයක්ම තමයි. ඒතර අමූලික ශ්‍රද්ධාව කියන කාරණාව නිර්වචන වෙන්නේ ප්‍රසාදයක් කියන එකත් එක්ක තමයි. වෙන කිසිදු විදිහකින් නෙමෙයි. හැබැයි බුදුරන් වහන්සේෙන් පෙන්නනවානේ ශ්‍රද්ධාව ප්‍රේම මාත්‍රය තියෙන කෙනා සුගතිය යනවා කියලා. ශ්‍රද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ කෙනා සුගතිය යනවා කියනවා. ඊළඟට තව අපට අර මේ උදායි සූත්‍රයේ හම්බෙන සංයුතනිකය පහේදී මේ බුදුරන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රේමයත් ගෞරවයත් එක්ක ඒතර බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව වචන නැති වුණාට බුදුරන් වහන්සේ කෙරෙහිනේ ප්‍රේමයත් ඒතර බුදුරන් වහන්සේ කෙරෙහි කියනකොට ඒකේ විශේෂත්වයක් තියෙනවා. එයා පංච පාස්කන්ධේ උඩු යට කුරු කර කර බලනකොට අන්න දහමට බැහැ ගන්නවා. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට යමු වෙනවා කියන එක තියෙනවා. ඒකත් විශේෂයි එතකොට. එතන මේ පෙනෙන කාරණාව. එතකොට සද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ. ඒතර ප්‍රේම මාත්‍රයෙන් කියලානේ කියන්නේ ප්‍රේමයෙන් ගෞරවයෙන් කියලානේ. එතකොට එහෙනම් මෙතනත් මේ සද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ කියන එකට විශේෂ දෙයක් තියෙනවා. අනික සබ්බේතේ සග්ගපරායනෝ කියනවනේ. සබ්බේතේ සග්ගපරායනෝ කියනකොට ඒක ඒකාන්ත කරලා කියනවනේ. ඒකයි විශේෂත්වය. සබ්බේතේ සග්ගපරායනෝ. දැන් අපි හිතමුකෝ දැන් සුණක් හත්තර බලන්නකෝ. දැන් සුණක් හත්තට අර කලින් මේ ඇත්තටමනේ වර්ණනා කරේ. ඇත්තටමනේ දුක ගෙවනවා කියලා කියන්නේ මේ මාර්ගයත් එක්ක ධර්මයේ දේශනා කරාම. එතකොට එයා සිවුරු වැල්ලා යන්නේ එහෙනම් පැහැදීමෙන්ද අපැහැදීමෙන්ද? අපැහැදීමෙන්. එයාට එතන සද්ධා මාත්‍රය කිව්වනම් ඒ කාරණාවත් එක්ක අන්න එතනදී සබ්බේත සග්ගපරායනෝ කතා කරන්න බැරි වෙනවනේ. ඒක පිරිහීමක් කියන තැනකට දාන්න වෙනවා. පිරිහීමක් කියන නිර්වචනේ කතා කරන්නේ මුලක් නැහැ කියන එකක් එක්ක හැරෙන්න අර කාරණාවක් කතා කරන්න බැහැනේ. එහෙනම් සද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ තියෙනවා කියන කාරණාවේදී අනිවාර්යයෙන්ම එතනත් එහෙනම් අර බුදුරන් වහන්සේ කියන විශේෂත්වයේ එක්ක යොමු වීමක් තියෙන්නට ඕනේ. දැන් මෙන්න මේකට ලොකු වටිනාකමක් තියෙන එක තමයි මම අර ඔබට මුලින් කිව්වේ මේ තමා ගැන කියනවා කියන එක ගන්න නැතුව ගත්තාම
තමා ගැන කියනවා කියන එක ගත්තා නම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ ලෝකය ගැන කියන එක. ලෝකය ගැන කියන එක නම් ඒ කියමන තුනම ලෝකයට අයිති බවක් තිබිලා. ඒ ලෝකයේ තියෙන එක එක දේවල් වල වැරදි හරි දැකලා තවත් ලෝකයට අයිති බවක්මයි. තමා ගැනනේ කියන්නේ. එහෙම නැතුව කෙනෙක් යොමු වෙලා තියෙනවා විශේෂ දෙයක් කියලා. විශේෂ දෙයක් කියලා. මොකද දැන් ආයෙ තේරුම් ගන්න ඕනේ ඔය ගම්භීර බව හම්බෙන්නේ හම්බුණා නම් එයා යොමු වෙනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ ධර්මය ඇහෙද්දි. ඒ කෙනෙක් යොමු නොවී තියෙන්නේ නැහැ. ඒකට ඒක යොමු වීමත් නෙමෙයි. හැබැයි විශේෂ වෙනත් දෙයක් කියලා තියෙනවා. ඊතර වීම. අපේ ලෝකය කියන එක නෙමෙයි, අපේ අත්දැකීම කියන එක නෙමෙයි වෙන දෙයක්. ඊතර වීම. ඒ කියන්නේ එහෙනම් ඒ කියන කාරණාව කියන කියමන තුළම තියෙන අපේ අත්දැකීමට එන්න බෑ කියලා. අය අලුතෙන් හිතන දෙයක් නැහැ. අපේ යෙදෙන විදිහට අපේ ලෝකයේ යෙදෙන විදිහට එන්න ඉඩක් එන්න ඒවක් යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමම වචනින්ම කියවෙන්නේ කියන ලෝකෝත්තරයි කියලා. අනික නිවීම කියන වචනයත් එක්ක කතා කරලා බලන්නකෝ. එතරම් එහෙම නිවීම එහෙනම් ඒත් පතු වීමකට එන්න විදිහක් නැහැ. එහෙනම් ඒ කියන කරුණ තුලම ඉස්මතු වෙනවා මේ පැත්තට එන්නම බෑ කියලා. ඒ ලෝකෝත්තර ධර්මතන්ගේ බුදුරුන්ට ආවෙන එක ධර්මයත් එක්ක. දැන් මේ විශේෂ දෙයක්. දැන් අන්න අපි අපේ ජීවිතය ගැන කියනවා කියලා හිතන්නේ නැතුව විශේෂ දෙයක් වෙනත් දෙයක් කියන එකක් නේ වෙනස් දෙයක්. දැන් ඒකනේ මේකට අර මේ ආවට මායාව කියලා කියන්නේ. ඒ කියන්නේ මේක ඒ කියන්නේ ලෝකයට විශේෂ නොවන එකක් හැබැයි අහුවෙලා ඒකට. ඒ සාධාරණයි. මායාවක් කියන එක. ඒ ලෝකයට විශේෂ දැන් ලෝකයේ තියෙන ඇත්තක් එක්ක නම් ඔන්න ඒකට මායාවක් කියන දෙයක් නෑ මොන හරි ප්‍රතිපදායක. දැන් මේකේ අහන කෙනෙකුට කිසිදු විදියකින් තම තමන්ගේ ලෝකයේ මොකක් හරි එකක් කියන්නේ නැහැ. ඒ කියන්නේ හම්බෙන්නේ කාරණාවක් එක්ක නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒකට යොමු වෙනවා කියන එක මායාවක් නෙමෙයිද එහෙනම්? ලෝකය දකින්න එක සාධාරණ නැද්ද? ලෝකය දකින්න එක සාධාරණයි. එතකොට ඔන්න ඔහොම යොමු වෙච්ච කෙනා කිසි විදියකින් දැන් හරියට හිතලා බලන්නකො එහෙම යොමු වෙච්ච කෙනා මොකද්ද කරන්නේ කියලා. එහෙම යොමු වෙච්ච කෙනා තමන්ගේ පැත්තත් එක්ක කිසි විදියකින් බලන්නේ නැහැ. අපි හිතමු ප්‍රඥාව ලොකුවට නැහැ කියලා. ප්‍රඥාව ලොකුවට නැති කෙනෙක්. හැබැයි ප්‍රඥාව තියෙන කෙනෙක් එක්ක ගත්තොත් එහෙම එයා කෙලින්ම අවබෝධ කරන කෙනා හොඳටම ප්‍රඥාව තියෙන කෙනෙක් එක්ක ගත්තොත් එහෙම. කෙලින්ම අවබෝධ කරන උපරිමයෙන්ම. ඒ කාරණාව ඇහෙනකොට. අපි හිතමු ලොකුවට ප්‍රඥාව නැහැ කියලා. හැබැයි එහෙම නැති වුණොත් එයා ඒ කෙනාට තියෙනවා මොකද්ද? අපේ ජීවිතය ගැන නෙමෙයි වෙන එකක් කියලා තියෙන කියලා. ඊතර වීමක් ගැන. එහෙම යොමු වෙන තැනදීම එතන පොඩ්ඩක් බලන්නකෝ ඒ විදිහට යොමු වෙනකොටම ටිකක් විශේෂත්වයක් නැද්ද කියලා. විශේෂත්වයක් තියෙනවනේ. එහෙම යොමු වෙනකොට විශේෂත්වයක් තියෙනවා. එතකොට ඒකෙදි අපිට මූලික ඉදලම් පැහැදීමක් එදෙනවා කියලා. දැන් ඒ පැහැදීමේ දෙන්නේ අපට හම්බ වුණ හොඳයි කියලා එකටත් නෙමෙයි. හරි කියලා හම්බෙච්ච එකටත් නෙමෙයි. විශේෂ වූ දෙයක් කියනවා කියන එක. එතකොට එහෙනම් එයා ඉගෙන ගන්නවනේ ඒක නැතුව නිකන් වෙන්නේ නැහැනේ. ඔන්න ඉගෙන ගන්නවා. දැන් ඉගෙන ගන්නේ කොහොමද? අය කියලා දෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඉගෙන ගන්නකොට සුත්තාවච්ච සාපාරිචිත කියලා දෙන්න දෙයක් නැහැ. ඒක වෙන විදියනේ කියලා දෙන්නේ. දිට්ඨිය සුප්පට විද්දා ඔය ඔක්කොම කියලා දෙන්නේ වෙන විදිය. කියලා දෙන දෙයක් නේ අර මෙමු වුණාට පස්සේ. ඒ විශේෂ දෙයක් නේ කියන්නේ. මොකද්ද කියලා ඔන්න බලනවා. මොකද්ද මේ කියන්නේ කියන කාරණාව හොඳට බලනවා. එතකොට මේ පැත්තට ගලපන්න විදිහක් නැහැ. හැබැයි කියලා තියෙන මේ පැත්ත වචන එක වචන එක්ක කියලා දුන්නට ඒකේ තියෙන සාර ගර්භයම ගත්තාම ඒකේ මුලැමැදක පිරිසුදුයි කියන්නේ. කැලලක් කියන එකේ අපිට තේරෙන වචන ටිකක් තියෙන්නේ. කියන්නේ ලෝකයේ අයිති වචන ටිකක් තියෙන්නේ. එහෙම නෙමෙයි මේ ධර්මයේ කියන්නේ. මුලැමැදක පිරිසුදු අර්ථ ව්‍යංජන සහිතයිනේ. එහෙනම් පරියාය හැටියටම තමයි කියන්නේ ඒ මුළු දහම් පරියාය හැටියටම යාට ඒක ධර්මයේ කියන කාරණාවට එන්න තියෙන්නේ. හැබැයි මෙයාට තනින් තන තේරෙනවා. තනින් තන කරුණු තේරෙනවා. තේරෙනවා කියලා කියන්නේ ලෝකයේ අත්දැකීමත් එක්ක තුන වචනනේ. අර විදියට සම්පූර්ණයෙන් යමු වුණාම අපේ ජීවිතය ගැන නෙමෙයි කියන්නේ. ඒ කාරණාව එක්ක යමු වුණාම හැබැයි මේ කියන සැනදී බලන්නට ඕනේ සම්පූර්ණයෙන්ම මේ පරියායත් එක්ක මුලැමැදාග පිරිසිදු අර්ථ ව්‍යංජන සහිත බව බලන්න ඕනේ. දැන් මෙහෙම යමු වෙනවා. එහෙම යමු වුණාට පස්සේ ඒ කෙනාට ඒ තැන්වල තියෙන වචන වල අර්ථත් හම්බෙනවා. ඒක ලෝකේ ඉවහාර වචන නැත්නම් කියලා දෙන්න බෑනේ. හැබැයි මේක ගැළපීම කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ගැළපීම කියන්නේ අපේ අත්දකින්න ලෝකෙට යදා ගන්න නේද? අන්න ඒ ප්‍රශ්නයට එනවා. දැන් ඒකට මම උදාහරණයක් කර දේශනාවෙත් පැහැදිලි කරලා සාකච්ඡා කරපු එකේදී උපමාවක් ඒ තමයි අර බබා පාත්‍රය දකින්න එක. එතකොට පාත්‍රය දැක්කට පස්සේ යාට අපි හිතමු බබෙක් නැතුව සාමාන්‍ය පාත්‍ර නොදකපු කෙනෙක් දැක්කා කියලා. එයාට තේරෙනවා මේක මේ මුට්ටියකුත් නෙමෙයි.
මුට්ටියක් කියන එකක් දෙන්නේ නැහැ. අර විශේෂ දෙයක් පෙන්නනවා කියලා හිතන්නකෝ. ඔබ නොදකපු විශේෂ දෙයක් තියෙනවා කියලා පෙන්නනවා. එතකොට දැන් එහෙම ඒ විදිහට මෙයා ගියාට පස්සේ එන මුට්ටි කියලා දාන්නෙත් නෑනේ. හැබැයි ඒකේ තියෙන කළු පාටයි හැඩ එයාගේ කෝණේ ටිකක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් පర్యాయම ඒ කියන කාරණාව එයාට උත්තරයක් නෑ. හැබැයි විශේෂ දෙයක්. එච්චරයි. මෙන්න මේක එයාටත් ඒ විශේෂ දෙයක් කියන කාරණාව ආවා. හැබැයි ඒකේ කියන කාරණාවේ සම්පූර්ණ අර්ථය දෙදිලා නෑ. ඒක හොයන්න යෙදුනෙත් නැහැ. හොයන්න යෙදුණා නම් එයා හොයාගෙන යනවා. යෙදුනේ නැතුව ඉන්නවා කියලා හිතන්න හොයන්න. ප්‍රඥාව, ඒ කියන්නේ හේවීමේ අවශ්‍යතාවය නැතිව තියෙනවා. ප්‍රඥාව යම් කිසි මට්ටමකින් අඩු කෙනෙක් ගැන හිතන්නකෝ දැන් මේක ඉගෙන ගන්නකොට. දැන් මෙයාගේ ඉගෙන ගන්නකොට දැන් ඔන්න බලන්නකෝ හොයන කෘත්‍ය. දැන් අරීම යමුනාට පස්සේ ඇහුවා දරාගත්තා. විශේෂ දෙයක් නේ මේක. වැදගත් දෙයක්. ඕකක් තියෙනවට වැදගත් දෙයක් නේ. වැදගත් අපේ ජීවිතය ගැන නෙමෙයි. ඊතර වෙන එකක්. හරියට මුලබදාක පිරිසුදු එකක්. අර්ථ ව්‍යංජන සහිත එකක්. එතකොට ඇහුවා ඔච්චර වැදගත් නම් දරා ගන්නවනේ. නැත්නම් දරා ගන්නෑ නැහැ. දරා ගන්නවනේ කාරණා. ඊළඟට දැන් අද කාලේ ඒ කාලේ සහ අදත් එහෙම තමයි තියෙන්නේ. අර ඒක හුරු වෙන්න අන්න කියන්නේ ඒක හොයන්න යාට කියන්නේ මොකද්ද කියන කාරණාව හොයන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක හුරු වෙන්න වචනෙන් ප්‍රගුණ කරන එක. ඊළඟට දැන් මේකේ මේ තියෙන මේ කරුණු ටික හොඳට මේ මොනවද තියෙන්නේ කියලා බලනවා. මොකෙන්ද බලන්නේ? මනසින් බලන්නේ ඒකට ලං වෙලා. දැන් ඒක නිත්‍ය සම්මාසන අනිත්‍ය සම්මාසනයක්ද? නිත්‍ය සම්මාසනයක්. ඒ මනසට ආපු අරමුණක් එක්කනේ දැන් බලන්නේ. ඒක නිත්‍ය සම්මාසනයක්. අත්ත් සම්මාසනයක්. හැබැයි ගැළපීමක් කරන්නේ නැහැ. ඔකයි විශේෂත්වය. ගැළපීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ තියෙන ඒ පරියාය සම්පූර්ණ මෙහෙට තේරුම් ගන්න යන්නේ නේ. ඒ වුණාට යෙදෙන විදිය නිත්‍ය අත්ත් සම්මාසනය. සක්කාය සුඛිය නිබ්බාන සුඛ නෙමෙයි. නිත්‍ය අත්ත් දුක්ඛ නිබ්බාන දුක්ඛ සම්මාසනය තමයි තියෙන්නේ. ඒ වුණාට ඒක යෙදුනේ මොකක් එක්කද? විශේෂ දෙයක් තියෙන්නේ. ඒ මනසට ආව ආරම්භනේ විශේෂ දෙයක්. ඒක මේ පැත්තෙන් ගලපන්නේ නැහැ. අන්න ඒක විශේෂයි යාගේ. ඇයි ගලපන්නේ නැත්තේ? අපේ ජීවිතේ ගැන නෙමෙයි කියලා තියෙන්නේ. ගලපන්නේ නැහැ. දැන් එයාට ඔන්න මේ විදිහට කරුණ ටික ඔක්කොම හම්බ වෙලා. දැන් මෙතනදී මාත්‍රයක් නේ තියෙනවා කියන්නේ සද්දා මාත්‍රයක් නේ. දැන් මෙතනදී හොඳට බලන්න හිතලා මේ කියන කාරණාව මේ පැහැදිලි කරපු ඉගෙනගත් ඒ කරුණු ටික දැන් අපිට ditthya suppatiddha කියලා කියන්නේ ඒකේ තිබ්බනේ යම් කිසි දැන් දකින්න විදියෙන් ඒක හරියටම නිතරම වුණා. දකින්න විදිය. හැබැයි ස්වභාවයේ නිත්‍ය සම්මාර්ෂණය. මනසින්නේ ඔක්කොම කරන්නේ. නිත්‍ය සම්මාර්ෂණය. මනසත් එක්කනේ ඉන්නේ. සිදුවීම නිත්‍ය සම්මාර්ෂණය. ප්‍රඥාව වෙන්නට ඕනේ යොමු වෙන්න. දැන් මේ සිදුවුනේ මනසත් එක්ක. නිත්‍ය සම්මාර්ෂණය. හැබැයි එයා මේක ගන්නෙ නැහැ. මේ පැත්තට ගලපන්නේ නැහැ. ඔක විශේෂත්වය. දැන් ඒක යාට එදිලා අර විශේෂ වැදගත් කෙනෙක් කියන කාරණාවත් එක්ක මේ ඒ වැදගත් කෙනාක් වැදගත් දේවල් ඉගෙන ගත්තේ. එහෙම නැතුව එයා අර ලෝකේ පේන වටිනාකම් එක්ක Tamanට හම්බෙන කරුණු එක්ක ඒව එක්ක නෙමෙයි. දැන් මේ කියමන තුලම සක්කාය නිරෝධයේ ප්‍රතිපදාවක් ඉස්මතු නොවුනට සක්කාය නිරෝධ කියන කාරණාව එක්ක ඉගෙනගත්ත දෙයක් කියන කාරණාව වේදිලා. ඒකට පැහැදිලිමින් ඉන්නවා. සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා. දැන් මේක මොකද්ද හොයන්නේ කියලා අන්න අර්ථ හොයන්න යනකොට තමයි අනිත් ටික වෙන්නේ. දැන් මෙතනදී මේ සද්ධා මාත්‍රයේ, ප්‍රේම මාත්‍රයේ කියන කාරණාව එක්ක බලන්නකො. සද්ධා මාත්‍රයේ, ප්‍රේම මාත්‍රයේ කියන මේ කාරණාව එක්ක එයාගේ දැන් විචක්ෂණශීලී බව අඩුයි කියලා හිතන්නකො. හැබැයි මේ කාරණාව වේදිලා. නෑ නෙමෙයි. නැති කෙනාට විචක්ෂණශීලී බව නැති කෙනාට ඔහොමවත් කරගන්න අමාරුයි. හැබැයි අඩුයි. ලෝකේ මට්ටමින් අඩුයි. එතකොට දැන් මේ කෙනා දැන් ඔන්න හොයනවා හපව. දැන් ඒක වෙන්න දැන් ඒ සූත්‍ර පරියාය ඉගෙන ගත්තා. දැන් එතනින් එහා අර විචක්ෂණශීලී බව එන්න ඒ කියන්නේ අනිත්‍ය සම්මාර්ෂණ එන විදිහට වැඩපිළිවෙල වෙන්නේ නැහැ. ප්‍රඥාව අඩුයි. තව එකක් ඉගෙන ගන්නවා. දැන් අර කෝණයෙන්ම ඉගෙන ගන්න. ඒකත් ඒ විදිහටම බලනවා. තව එකක් ඉගෙන ගන්නවා. ඒකත් ඒ විදිහටම බලනවා. දැන් මේක හොයන්න ඉගෙන ගන්නවා. දැන් හැම එකම මොකද්ද වෙන්නේ? ඒ කාරණාව හරියට ඉගෙන ගන්නවා. ditthya suppatiddha වෙනවා. හැම එකක් එක්ක මේක ඉගෙන ගන්නවා. හැබැයි මෙහෙට ගලපන්නේ නැහැ. ලෝකෙට ගලපන්නේ නැහැ. දැන් මොකද දෙන්නේ? යම් විචක්ෂණශීලී බවක් තියෙනවා. සම්පූර්ණයෙන් ඒක අර මේ යොමු වීමක්ම සිදු වෙලා නැහැ. අන්න සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ සෝතං සූත්‍රයේදී දැන් කියලා නැහැනේ ඒ කිසි මේ සිහිමුලා වෙලා මරණයටපත් වෙන කොටසක් අවබෝධ කරන්නේ මේ කොටසක් පහලට වටිනවා කොටසක් වෙන්නේ කියලා එහෙම කියලා නැහැනේ. දැන් අනිත් තැන්වල බුදුරණවහන්සේ එහෙම පැහැදිලි කරනවානේ. නමුත් මෙතන පැහැදිලි කළා නැහැ.
මෙතන පැහැදිලි කරලා තියෙන්නේ ඔක්කොම අවබෝධ කරන කට්ටිය හැටියට. මේකෙදි තෝතනස සූත්‍රය පැහැදිලි කරලා තියෙන්නේ. ඇයි මේක අසාමාන්‍ය. ඒතර බලන්නකො සබ්බේතේ සග්ගපරායනෝ වෙනවා කියන්නේ. ඒකයි කොච්චර හරිද එතකොට? සබ්බේතේ සග්ගපරායනෝ. සියල්ලම සුගතිය යනවා. එතකොට අවබෝධ කරනවා කියන්නේ. ඇයි අවබෝධ කරනවා කියන්නේ නැත්තේ? එයාගේ ප්‍රඥාව මදි. දැන් අපි දන්නවා මනුස්සයන්ට වඩා ඉහළ කොටසක් තමයි දෙවිවරු කියන්නේ. එතකොට එහෙනම් හිතීමේ ගතිය මේ හැම එකම ඉහළයිනේ. මනුස්සයන්ට වඩා දෙවිවරුන්ගේ. මෙන්න මේ විදිහට දිව්‍ය ලෝකෙ ගිය කෙනෙකුට එතනදී අර එයාලගේ අර හිතීමේ ශක්තිය තව කෙනෙක් සිහි ඉපැද්දීමේ මොනවා හරි ක්‍රමයකින් වැඩිනේ. මනසේ පරාසය වැඩි. දැන් මොකද වෙන්නේ? අර කාරණාවත් එක්කම සිහි ඉපැද්දීමේදී අන්න අවබෝධය කරා යොමු වෙනවා. එතකොට අර සද්ධා මාත්‍රයේ ප්‍රේම මාත්‍රයක් කියන වැඩ පිළිවෙලෙදී හිතීමේ ශක්තිය මධිකමත් එක්ක සිදුවීම නිත්‍ය සම්මාර්ෂණයක් සිදුවුනේ. සිදුවුනේ නිත්‍ය සම්මාර්ෂණයක් අනිත්‍ය සම්මාර්ෂණයක් නෙමෙයි අනුගත වීමක් උනේ නැහැ. එතකොට යම් කිසි කෙනෙකුට මේ විදිහට එනකොට ප්‍රඥාව ඇති වුණා කියලා හිතන්නකො. මේ යෙදෙන විදිහත් එක්ක හොඳට තේරුම් ගන්න. මේ දැන් උක්ඛන්ත සංයුත්තේ සූත්‍ර ටිකේ තියෙන යෙදෙන විදිහක් මිසක් ලැබෙන විදිහක් එහෙම නෙමෙයි. මම අද උදෙක් කතා කරේ. ඒ කියන්නේ සද්ධායෙන් බැසගත්ත කියලා ලැබෙන එකක් නෙමෙයි. යෙදුන විදිහයි ඒක. සක්කුං අනිච්චන්ත සද්ධායෙන් බැසගත්ත කියලා ලැබෙන්නේ නැහැ යෙදුන විදිහ. දැන් මේ විදිහට වුණාට පස්සේ දැන් මේක මොකද්ද කියලා හොයනකොට දැන් ditthya suppatu විද්‍යාව වෙන විදිහ පරයයක් හමුණා ඒකත් මනසට ආපු එකක් නේ. මනසාරපෙක්ක ටිකමත් එක්කනේ. දැන් ditthya suppatu විද්‍යාව වෙන විදිහ පරයයක් නොයේදී මේක එක හිත විචක්ෂණයක් යමු වෙනවා. අන්න ඒකනේ සද්ධානුසාරී කෙනාට ඉන්ද්‍රිය ධර්ම පහ මාත්‍ර වශයෙන් තියෙනවා කියලා කීටාගර සූත්‍රය පැහැදිලි කරන්නේ. එයාට ඉන්ද්‍රිය ධර්ම පිළිහිట్లా තියෙනවා. අර එතකොට ප්‍රඥාව විතරක් නෙමෙයිනේ. සද්ධාව විතරකුත් නෙමෙයි. විරිය, සති සමාධි. දැන් එයාගේ උත්සුකයක් තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා, සද්ධාවක් තියෙනවා, වීරියක් තියෙනවා. හැබැයි ඒක දැන් ඒ කාරණාව එයා බලෙන් කරන කාරණාවක් එක නෙමෙයි. අන්න ඒකට අර වෙනම හැකියාව දිනු වෙන්නට ඕනේ. හැබැයි මේ ටික එයාට බලෙන් මැදිහත් වෙලා කරන්න පුළුවන් හරිතන ඉඳලා වුණා. එහෙම යමුමින් අන්න යාට මේක හිතන්න ඕන කරුණනකොට අර මේ ප්‍රශ්න කර කර ඉමසන්න ඕනේ. ඒ කියන්නේ දැන් ප්‍රඥාවට ආහාරය සුස්සුසා පරිපුච්චා කියන එකනේ. එහෙනම් සද්ධානුසාරී කෙනාට ඉන්ද්‍රිය ධර්ම ප්‍රඥාව තියෙනවා නම් සුස්සුසා පරිපුච්චා වෙන්නට ඕනේනේ. එහෙමනම් එයාට මේ ditthya suppatu විද්‍යාව වුණ කාරණාව එක්ක මොකද කරන්නේ? සුස්සුසා පරිපුච්චා. දැන් මේක ප්‍රශ්න කර කර හොයනවා. මේ කල්යාණ මිත්‍ර ඇසුරු කරමින් ප්‍රශ්න කර කර හොයනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ ආහාර දෙනවා. ආහාර ඇති වෙනවා ප්‍රඥාවට. දැන් ඒක වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? වැරදියකින් නෙමෙයි මේක සිදු වෙන්නේ දැන්. අන්න එතකොට ඒකත් එක්ක ආය ditthya suppatu විද්‍යාව කියලා මනසානුපෙක්කතියත් එක්ක ලැබෙන්නේ නැතුව අනිත්‍ය සම්මර්ෂණය වීමෙන් සිදු වෙන්නේ චක්කුං අනිච්චං කියලා සද්ධායෙන් බැස ගැනීම සිදු වෙන්නේ ලැබෙන එකක් නෙමෙයි අන්‍ය ප්‍රතිපදාව අනුගත වෙනවා. එතකොට ඒකත් එක්ක අන්න ප්‍රතිපදාව ඒක දැන් තමන්ගේ පැත්තත් එක්ක අයිතිද නෑ. තමන්ගේ පැත්තත් එක්ක සිදුවිය යුතු කාරණාව තමයි සිදුවිය යුතු කාරණා ප්‍රඥාවට ආහාරය කියන එකේදී අර ඇහිලා ditthya suppatu විද්‍යාව නිරවුල් වෙච්චදී අන්න පරිපුච්ඡා කරන්නට ඕනේ. ඒ පරිපුච්ඡා කරනකොට තමයි අර ප්‍රඥාවේ ආහාරය කියන කාරණාව එක්ක වැඩ පිළිවෙල විස්මතු වෙලා යන්නේ. එතෙක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ටික සිදු වෙන්නට ඕනේ. එතකොට ඒක සිදු වෙන තාක්කල් කෙනෙකුට වැදගත් හැබැයි. ditthya suppatu විද්‍යාව කියන අර මේ පැත්තට ගලපන්න නැතුව සිදු වෙන තැනදී ප්‍රඥාව අඩුකමත් එක්ක එහෙම ඉන්නකොට ඒ කාරණා වැදගත් සද්ධා මාත්‍රේ මාත්‍රයත් එක්ක. හැබැයි එහෙම නැතුව මේ පැත්තට ගලපලා මොනවා කරන්න ගියත් මොකද වෙන්නේ? ඒ කෙනා අමාරුයි ගලවන්න. ඇයි අමාරු වෙන්නේ? ඉතින් යම් කිසි විදිහට හිතන ශක්තියක් තිබ්බනම් කියලා මේ හැම එකම පැහැදිලි කරලා දීලා යම් මට්ටමකට පුළුවන්. නමුත් අමාරුයි. වැඩිපුර මේක දෘෂ්ටිගත වෙලා නම් මේ පැත්තට ගලපන්න තියෙන කියලා තමන්ගේ දෙයක් කියන්නේ කියලා ගොඩාක් අමාරුයි. මොකද අපට අමතක කරනවා මේක ලෝකෝත්තර කියන එකක් කියලා. ලෝකය කියන එකක් කියන එක නෙමෙයි ලෝකෝත්තර කියන එකක් කියන අමතක වෙනවා. එතකොට අර ඒ කෙනාට පොඩ්ඩක් අමාරුයි. එතකොට අර සද්ධා මාත්‍ර හේ මාත්‍ර කියන එකත් එක්ක නෙමෙයි අර සද්ධා රුචි අනුසවාකාර පරිවිතක්ක දිටි නිච්ඡානක්කන්ත කියන කාරණා එක තමයි ඊදිලා තියෙන්නේ. තමන්ගේ පැත්ත ලෝකයේ පැත්ත කියන එකත් එක ගැලපෙන නිසා පැහැදුනා. හරි එකක් නෙවෙයි වැරදි එකක් නෙවෙයි. කල්පනා කරන ක්‍රමයක පැහැදුනා, කැමැති එකත් එක්ක පැහැදුනා. ඊළඟට ඔය විදිහට දකින්න දෘෂ්ටියත් එක්ක පැහැදුනා. හරියට හරිම කාරණාවක් මෙන්න මේවත් එක්ක දැන් පැහැදුනේ. එතකොට අන්නේ පරියාය තියෙන්නේ. ඒක läග ගන්නවා. දැන් ප්‍රඥාවන්ත කෙනාටත් ඕ කාරණාව එක්ක පහදිනවා. බුදුරජාණන් ධර්මයේ හදි නෙමෙයි.
බුදුරණවහන්සේ ධර්මය හදව කාරණයක් වෙන්න තියන්නේ නැහැ. මොකද ඒකදී එහෙම එකක් දීලා නැහැ ප්‍රඥාවන්ත කෙනාට. අනිත් ඒකදී. හැබැයි හරි කියලා ගන්නෙ නැහැ. කංගි සූත්‍රය හම්බුනේ. ඒකමයි හරි කියලා ගන්නෙ නැහැ. ඒ අර ප්‍රඥාවන්ත උපරිම තියෙන කෙනා වෙන කෙනෙක් එකක් අහද්දි. බුදුරණවහන්සේ එකක් අහද්දි එක වෙන්න බෑනේ. මොකද බුදුරණවහන්සේගේ දේ ඇහෙනකොට එහෙම එකක් දීලා නැහැනේ. ගැළපෙන එක. ප්‍රඥාවන්ත කෙනාට එක වෙන්නේ නැහැ. අඩු කෙනාට ඒ කාරණා වෙනකොට බැහැ ගන්න එක වෙනවමයි. සද්ධාරු ජනසෝ ආකාර පරිතක දිටිනිච්ඡානක්ඛන්ත කෙනත් එක්ක බැහැ ගන්න එක වෙනවමයි. අනිත් කෙනාට ප්‍රඥාව තියෙන කෙනාට එහෙම වෙන්නේ නැහැ. ප්‍රඥාව තියෙන කෙනා වෙන එකක් අහද්දී ඒක වෙනව බැහැ ගන්නේ නැහැ. ඒත් මේකමයි ඇත්ත කියලා බැහැ ගැනීමක් වෙන්නේ නැහැ. එයා හොයනවා. එයා විචක්ෂණී කරනවා. එතකොට එහෙනම් මේ ඒ බැහැ ගන්න දෙයට වඩා ලෝකයේ ඉඳලා අර ditthසුප්පට විද්‍යාව වීම කියන තැනට අර විදිහට යමු වුණා නම් ඒක නා ශ්‍රේෂ්ඨයිනේ. ඒක නා ශ්‍රේෂ්ඨයි. හැබැයි මදි. ප්‍රඥාවට ආහාරය මදි. මොකද මේක මනසත් එක්ක සිදුවන වැඩපිළිවෙල. නීති සම්වර්ධනයත් එක්ක සිදුවන්නේ. මදි මෙයාට. හැබැයි මේක වැදගත්. බලන්න එයාගෙත් වෙනම කෝණයක් තියෙනවනේ ප්‍රඥාව කියන එකත් එක්ක. ඒකදී ඔච්චර යොමු වීමක් කියන්නේ. දැන් මෙයා මොකද කරන්නේ? අන්න හිතන්න යමු වෙනවා කියන ඒ කාරණාව එක්ක ප්‍රඥාවත් එක්ක පරිපුච්ඡා විනීතත් එක්ක. ඒ කියන්නේ ඒක යට ඉස්මතු වෙන්න ඕනේ. දැන් ඒක එකකින් ඒක මදි වෙන තැනදී අර දිගට භාවිතා කරන්න ඕනේ. එතකොට දිගට භාවිතා කරනකොට වෙන කෙනෙක් ඕනේ උපකාරයට. දැන් දිගට භාවිතා කරද්දී ආය එකක් ඉගෙන ගන්නත් ආයෙත් ඒකමයි වෙන්නේ. හැබැයි හරියට හරිම කෙනාට අනික් කෙනාට එහෙම නෙමෙයි. හරිම කෙනාට. ආය සූත්‍රයක් ඉගෙන ගද්දී ආයෙත් ඒකමයි වෙන්නේ. එතකොට දැන් මේක පරිපුච්ඡා විනීතා කරන කාරණාවයි තමයි අන්න ප්‍රඥාව ඉස්මතු වීම කියන කාරණාව එදිලා අර සද්ධානුසාරී කියන කාරණාවත් එක්ක ප්‍රතිපදාව අනුගත වෙන්නේ. දැන් මෙන්න මෙහෙම ඉද්දි කෙනෙක් කියන්නේ මේ විදිහට න්යුණා මෙයා ඕන දකින්නවා. දැන් සද්ධාවන් හරි මේක කියන්නේ යන්නේ. ඒ කියන්නේ අවිච්ඡප්පසාදේ කියන එක. දැන් සෝතාපන්න වෙනවා. ඇත්තටම දැන් සෝතාපන්නයි. දැන් සෝතාපන්නයි කියන කෙනා මාර්ගයට බැහැගත්තානේ. දැන් මේ මාර්ගයට බැහැගත් සෝතාපන්න කෙනාට අර ධර්මයේ අර විදිහට යමු වෙලා බෑ ගැනීම සිදු වුණාට පස්සේ සෝතාපන්න වුණා. දැන් එයා ඉන්නවනේ ලෝකේ කෙනෙක්නේ. ලෝකේ ඉන්න කෙනෙක් සෝතාපන්න කෙනා කියන්නේ නැති කෙනෙක් නෙමෙයිනේ. දැන් කතාවක් තියෙන එකත් එක්කනේ. ප්‍රතිපදාව කියන කාරණාව කතා කරද්දී ඒව බෑ. ඒ ප්‍රතිපදාව කියන කාරණාව කිව්ව කතා කරන්නේ අයිතියක් නෑ. ලෝකෝත්තරයිනේ. මොකද කතා කරන්නේ? කතා කරන්නේ ලෝකයේත් එක්කනේ, විවහාරයක් එක්කනේ. එහෙම නැතුව කතා කරන්න වෙනවනේ. එහෙම නැතුව කතා කරන්න වෙනවා. දැන් ඔය කතා කරනකොට දැන් එයා අවබෝධ කරා ඇස අනිත්‍යයි කියලා. දැන් එයාද අවබෝධ කරේ බුදුරණවහන්සේද? දැන් මේ ලෝකයෙන් කතා කරන්නේ. එයා අවබෝධ කරේ. බුදුරණවහන්සේ අවබෝධ කරේ නෑ. එයායි අවබෝධ කරේ කාරණාව. ඉතින් එයා අවබෝධ කරා නම් ඒ කාරණා ඒක එයාගේ ඥානය. බුදුරණවහන්සේගේ ඥානයක් නෙමෙයි. කොහෙන්ද ලෝකෙන්. ලෝකේ ඉන්න කෙනෙක් නේ දැන් මේ කතා කරන්නේ. ඉන්න කෙනෙක් ගැන. එයායි අවබෝධ කරේ එයාගේ ඥානය. එයා බුදුරණවහන්සේ දේශනා කරපු නිසා නෙමෙයි ඇස අනිත්‍යයි කියන්නේ. එයා අත්දකින්න. ලෝකෙන් මම ඒක පුනා කියන්නේ ඒකයි ලෝකෙන්. එයා ඒ කාරණාව අත්දකින්න. එතකොට එයා ඒක අත්දැක්කට දැන් එයා ඉගෙන ගත්ත කොයි වගේ එකක්ද? එයාට අයිති නැති එකක් ඉගෙන ගත්තේ ලෝකෙට. ඉගෙන ගත්ත එකක් නේ අයිති නැති එක. දැන් අත්දකින්නේ ඒකනේ. වෙන එකක් නෙමෙයි අත්දකින්නේ ඒක. එයාමයි අත්දකින්නේ බුදුරණවහන්සේම නෙමෙයි. දැන් ඒකේනා අවබෝධ කරගත්ත දේ කියන්නේ වෙන්නේ එයාගේ ඥානයක්. බුදුරණවහන්සේගේ ඥානයක් නෙමෙයි. ඇස අනිත්‍ය කියලා අවබෝධ කරගත්ත මේක ඇත්ත. එතනින් එහා දෙයක් කියන්න බෑ. එතනින් එහා දෙයක් කියනවා නම් එයාට කියන්නේ මොකක් එක්කද? ඉතින් එයාගේ ලෝකයේත් එක්කනේ. දැන් මේක විශේෂත්වයේ තියෙන බුදුරණවහන්සේගේ කියමන. අන්න ඒකයි විශේෂත්වය. ඒ කියන බුදුරණවහන්සේගේ. හැබැයි එයා කියන්නේ බුදුරණවහන්සේගේ නෙමෙයි. එයාට ඇහුණ නිසා ගෞරවයෙන් නෙමෙයි. ඔන්න ඔක තියෙනවා මහා තණ්හා සංකේ. දැන් ඔය කියන්නේ ගුරුවරයාට ශාස්ත්‍රඥ වහන්සේට ගෞරවයෙන් නෑ මගේ අත්දැකීම. මගේ අත්දැකීම කියන්නේ කියනවා. මගේ අත්දැකීම ලෝකෙ පැත්තෙන් ආය මතක තියාගන්න ලෝකෙ පැත්තේ. මගේ අත්දැකීමක් කියන්නේ මගේ අත්දැකීම ලෝකයේ යෙදෙන විදිහට කියන්න විදිහක් නැහැ. එහෙම එකක් නෙමෙයි ඉගෙන ගත්තේ. කියන්නේ මගේ අත්දැකීමක් වුණාට ලෝකයේ යෙදෙන එකක් එක කියන වචන නැහැ. කියන වචනේ බුදුරණවහන්සේගේ. හැබැයි බුදුරණවහන්සේ කියව නිසා නෙමෙයි කියන්නේ. තමන්ගේ අවබෝධය. බුදුරණවහන්සේ දේශනා කරපු නිසා නෙමෙයි කියන්නේ තමන්ගේ අවබෝධය. දැන් බලන්නකො චබ්බිසෝදන සූත්‍රය අරහත්ත්ව ප්‍රකාශ කරන අයගෙන් අහන්න කියන මෙහෙම ප්‍රශ්න. එතකොට එයාලා බුදුරණවහන්සේ දේශනා කරපු නිසා නෙමෙයි කියන්නේ මේ පංචපාස්කෘත අනිත්‍යයි කියලා. ඒ කියන්නේ ගිරවෙක් වගේ කියන එකක් නෙමෙයි.
නැත්නම් අර ආයතන ස්වභාවයේ ditthසුතමත විඤ්ඤාත ස්වභාවයේ බුදුරණවහන්සේ දේශනා කරපු නිසා නෙමෙයි කියන්නේ. එයාගේ අවබෝධය. හැබැයි එයාගේ අවබෝධය ලෝකේ එක කියන්න බෑ. ඇයි ලෝකේ එක කියන්න බැරි? ලෝකේ එක කියනවා නම් ඒක ලෝකේ දෙයක් නේ. දැන් මේ ඇහිච්ච අර ditthසුප්පටි විද්‍යාව වෙච්ච කරුණක් තියෙනවනේ. ඒ ඇහිච්ච කාරණා ඒක එකයි මේ කියන්නේ. හැබැයි ඒක එක කියන්නේ තමන්ගේ ඉදිච්ච දේ මිසක් හුදු අර මේ කිව යුතු නිසා දැන් බුදුරණවහන්සේ නිසා කිව යුතුයි. එහෙම නැහැ. එහෙම වෙන්නේ සෝතපන්න වෙන්න කලින්නේ. ඒ නිසානේ දැන් ඒ අර මූලිකව ditthසුප්පටි විද්‍යාව කියන කාරණාව එක්ක තියෙන ශ්‍රද්ධාවත් එක්ක දැන් එයාට ඒක වෙන කියන්න විදිහක් නැහැ නේ. සෝතපන්න කෙනා කියන්නේ එහෙම නෙමෙයි. එයාම දැකලා කියන්නේ. ඒක දස්සන තණ්හා මහා තණ්හා සංකේතෝටි තියෙනවනේ. එතකොට දැන් මෙන්න මේ විදිහට ඒ සෝතපන්න කෙනාට මම ඒක උපමාවක් කියන්න මම අර දේශනාවෙත් ඒක පැහැදිලි කරා අර සාකච්ඡාවෙත් මේ පයිතගරස් ශ්‍රමය අරගෙන මොකද ඔක්කොටම තේරෙන බොහෝලාට දන්නවා ඇතිනේ. අර පයිතගරස් ශ්‍රමය ඉගෙන ගන්න යනවා. දැන් එහෙම එකක් අහලවත් නැහැනේ. ඉගෙන ගන්න යනවා. එතකොට ඒක ඒ විදිහට ඉගෙන ගන්නවා. ඒක ඒ විදිහට ඉගෙනගෙන ගණන් හදනකොට පයිතගරස් ලකුණු යන්නේ නැහැනේ. පයිතගරස් විභාගයෙන් පාස් වෙන්නේ නැහැනේ. පයිතගරස්ට අයිති නෑ ඒවා. හැබැයි කාගේ න්‍යායෙන්ද ලිවි? හැදුවේ ගණන් පයිතගරස්ගේ න්‍යායෙන්. කවුද හැදුවේ මම? ඒක මටයි අයිති. පයිතගරස්ට අයිති නෑ. න්‍යාය පයිතගරස්ගේ. න්‍යාය පයිතගරස්ගේ භාවිතා කරේ මම. වෙන කියන්න විදිහක් නෑ. ඒතර බුදුරන් වහන්සේගේ ධර්මයේ තමයි. ඇහුනේ. හැබැයි බුදුරන් වහන්සේගේ ධර්මයේ කියන අර නිකන් හුදු කාරණාවකින් නෙමෙයි ඒක කියන්නේ. ඒකයි සද්ධාව පිහිටියා කියන්නේ. ඒකයි මේ මොකද්ද මේ ආකාරෝති සද්ධා නැත්නම් මේ අවිච්ඡප්පසාදේ කියන අවිච්ඡප්පසාද වචනේ කියන්නේ ඒකත් එක්ක. අවිච්ඡප්පසාදයක් ඇති වෙනවා. ඇයි මේ කෙනාට මෙහිම කියන්න බැරි? ඒ කියන්නේ මේ වෙන දෙයක් කියන්න බැරි ඇයි? අන්න ඒක හිතන්න ඕනේ. දැන් බලන්නකෝ අර මේ කීල්සකෝප්ම සූත්‍රය අරගෙන. කීල්සකෝප්ම සූත්‍රය තමන් අවබෝධ කරගත්ත දේ කියන්නේ. දර්ශන සුසුද්ධ වෙච්ච හැටි. එතකොට දැන් වෙන දෙයක් කියන්න බෑ. හැබැයි බුදුරණවහන්සේගේ දේ නෙමෙයි කියන්නේ මේ. තමන්ගේ අවබෝධය. තමන්ගේ අවබෝධය තමන්ගේ ලෝකෙන් කියන්න බෑ. ඒකයි වෙනස. අර කියපු කාරණාව එක්කනේ මේ ගියේ. ඒ නිසා ඒකයි කියන්නේ. එතකොට ඒක න වෙනින් වශයෙන් දේශනා කරන්නේ ඒකයි කියන්නේ. ඒ තමන්ගේ පැත්ත කතා කරනකොට. හැබැයි කෙනෙකුට කියලා දෙනකොට ඒ කෙනාට දැන් කියලා දෙන්න බෑනේ දැන් ඒ කෙනාගේ කෝණේ ඒ කියපු කාරණාව එක්ක ඉදිලා නැහැනේ. එතකොට යාට එතෙන්ද එන්න අවශ්‍ය පපසරියක් සකස් කරලා දෙන්න වෙනවා. එහෙම සකස් කරලා දීමෙන් තමයි එයා මෙතන අනුගත වෙන්නේ. එහෙම නැතුව එයාට මේ කාරණාව නිකන් කියව පමණින් ප්‍රඥාව තියෙන කෙනාට පුළුවන්. උපරිම. අනික් කෙනාට බෑ. අනික් කෙනාගේ අර තියෙනව කඩමින් අයින් කරමින් ඒවා විස්මතු කරමින් එන්නට ඕනේ. හැබැයි අවබෝධය කියද්දි එහෙම එකක් වෙන්නේ නැහැ. අවබෝධය කියනකොට එහෙම එකක් වෙන්නේ නැහැ. කියලා මේ කියන්නේ මොකද එහෙම එකක් කියන්න බෑනේ. හැබැයි කියලා දෙනකොට ඒ කෙනාට අන්නේ කාරණාව එක්ක යාට කියලා දෙනවා. එතකොට දැන් මේ කෙනාගේ දැන් මෙහිම එදෙද්දී එහෙම ඉන්න කෙනා ගන්න මනා ප්‍රසාද ඒ කියන්නේ අපි දුම් ප්‍රමුදිත භාවයක් අර උලාර පාමොජ්ජක් ඔන්න ඔය විදිහේ දීමක් තියෙනවා. එතකොට එහෙනම් හැබැයි දැන් ප්‍රතිපදාව එක ගන්නකොට එයාට අයිති එකක් එක්ක නෙමෙයි. ඒව සක්කාය නෝද ප්‍රතිපදාවන්නේ. ලෝකේ ඉන්නවා කියනකොට අය ප්‍රතිපදාවක් කතා කරන දෙයක් නෑ. ඉන්න කෙනෙක් කියලා පනවගෙනම කතා කරන්නේ. ඒක රහතන් වහන්සේ හෝ සෝතාපන්න කෙනා හෝ ඉන්න කෙනෙක් කතා කරන්නේ. මේ ඉන්න කෙනා එක්ක කතා කරද්දී ඒ කෙනාට සාරිපුත්තු සාරිපුත්තු සායනාසි. ඉතින් ඉන්න කෙනෙක් නෙමෙයි නම් සාරිපුත්තු සායනාසි ප්‍රඥාවෙන් අග්‍රයි. මුගලන් ස්වාමීන් වහන්සේ මේ ඉර්ධි වලින් අග්‍රයි. ඊළඟට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දිබ්බජක්කයෙන් අග්‍රයි. එහෙම කියන්න ඕනේ නෑනේ. ඒවා ඒ කියන්නේ ඊතර වීමක් විතරයි කියලා කියනකොට ලෝකේ පණවන්න දෙයක් නෑනේ. හැබැයි ලෝකේ කෙනෙක් ඉන්නවනේ. ඉන්න කෙනාට අරක් කියනවා. මෙන්න මෙහෙම කෙනෙක් මෙයා කියලා. මෙයා මෙහෙම කෙනෙක් කියලා. ඒ ප්‍රතිපදාව එක කතා කරනකොට ඒ කතාවේ දෙන්නේ නැහැ. එතකොට එනං අර ශ්‍රද්ධාවේ පිහිටීමයි ශ්‍රද්ධාවත් එක්ක විචක්ෂණීය වීම කියන්නේ දෙකක්. හරියටම මේ වෙනකොට අන්න ඒක න අර මනසානුපෙක්කති කියන කාරණාව නැත්නම් නිත්‍ය සම්මර්ෂණය කියන කාරණා ඉක්මවමින් ප්‍රඥා විස්මත් වෙනකොට ප්‍රතිපදාවට යොමු වෙනවා. දැන් ඇයි මේ සෝතාපන්න කෙනෙකුට වෙන දෙයක් කියන්න බැරි? නැත්නම් මේ රහතන් වහන්සේ නමකට හරි සෝතාපන්න කෙනෙකුට හරි වෙන දෙයක් කියන්න බැරියයි. වෙන දෙයක් කියන්න බැරි වෙන්නේ ඒ සෝතාපන්න කෙනා හෝ රහතන් වහන්සේ හෝ ඒ ඉන්න නැත්නම් අපි හිතමුකෝ දහම් කියන්නේ සෝතාපන්න වෙනවා කියලා දකින්න ඒක ඊතර වෙන කෘත්‍යයක් නෙවෙන්නේ.
ඊතර වීමේ කෘත්‍ය වැඩපිළිවෙල සක්කාය නිරෝධය කියන කාරණාව එක්කනේ දර්ශනය සිදු වෙන්නේ. ඔය වචනේ මහලා බලන්නකො හිතලා බලන්නකො සක්කාය නිරෝධය කියන කාරණාවක වැඩපිළිවෙලනේ. ඊතර උනා නෙමෙයි ඒ වැඩපිළිවෙල මං කිව්වේ. අත්ත වශයෙන් ගන්නෙ නෑනේ. ඒ වැඩපිළිවෙල සිදු වෙන්නේ. ඒ වැඩපිළිවෙල සිදු වෙද්දී ඒක හික්මෙන්න ඕන විදිය. ඒ වැඩපිළිවෙල සිදු වෙද්දී එයාට ඒ එතනදී එයින් ඒ කරුණේ කරුණට මේ පෙන්වන්නේ. කරුණක් එක්ක නෙමෙයි. කරුණක් එක්ක ලැබීමක් එදිලාද? කරුණක් එක්ක ලැබීමක් එදිලාද? ලැබීමක් එදිලා නැහැ. මේ ප්‍රතිපදාවේදී දැන් ඇහුව එක ලෝකේ වචන ටිකක් එක්ක විචක්ෂණියම වෙනකොට අන්න ප්‍රතිපදාව අනුගත වෙනවා. ඒ ප්‍රතිපදාවේ අනුගත වෙනකොට ප්‍රතිපදාව සක්කා නිරෝධේනේ. එයින් කියන්නේ ඒ කියපු කරුණාවෙන් ඉන්නවද? එයා ඉන්නවද? නෑ. එයා ඉන්නව නම් ඒ කරුණාවෙන් එයාට මේක ගලපන්න පුළුවන්. තමන්ගේ පැත්තකට ඇවිදින්නනේ. තමන්ගේ පැත්තට ගලපන්න පුළුවන් නේද? දැන් ඇහුණ කාරණාවක් තමන්ගේ පැත්තෙන් මුලමදාග පිරිසුදු හම්බෙන එකක් නෙමෙයි. ඒ නිසා හිතන් දියමුනේ එහෙනම් ඇහුණ කාරණාවේ මුලමදාග පිරිසුදු නැති මේ මුලමදාග පිරිසුදු කාරණාව එක්ක තමන්ට හම්බ නොවුනට ඒක ඇත්තක්. ඒ කියන්නේ ඒක ඇත්තක් කියන්නේ දැන් හොතපොන්නිමෙදි මොකද ඇත්තක් කියන එක එන්නේ ඒකත් එක්කනේ. සත්‍ය ඥානය කියන්නේ ඒකනේ. ඒ කාරණා වැදගත් වටිනව නිසානේ අර ඥානාත කියන කාරණාවත් එක ඉගෙන ගන්නෙ. එතකොට ඒක යාට හම්බුන නිත්‍ය සම්මර්ෂණත් එක්ක මනසානුපෙක්කිත එකත් එක්ක හම්බුනේ. මේක පරිපුච්ඡා විනීතා කරන්න යනකොට යමු ප්‍රඥාව ඇති වුණාම ඒ එක යෙදෙන තැනදී ඒ කරුණත් එක්ක ඒ කරුණ කියන්නේ ඒ කියලා දුන්න කාරණාව. එයින්නේ ඔබ එයින් ඔබ නැත්තම් දැන් එයින් මොකකින් හරි හිටියොත් නේ එතන කතා කරන්න පුළුවන්. දැන් අපි රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන කාරණාවක් එක්ක යෙදුනේ නැත්තම් අපිට කතා කරන්න පුළුවන් ද ඉන්නවා කියලා. දැන් මේ දෘෂ්ටි එක්ක නෙමෙයි මම කතා කරන්නේ. දෘෂ්ටි එක්ක නෙමෙයි. නැත්නම් නෑ කියන දෘෂ්ටිය කියන එක ගන්න බෑනේ ඉතින් කොහොමද? මනසත් එක්ක කතා කරන නිසා. නිවැරදිවම කාරණාව එක්ක. එතන කතා කරන්න බෑනේ. එයින් නැත්තම් එතන නෑ. ඔබ එයින් නැත්තම් ඔබ එතන නෑ. කතා කරන්න බෑනේ. දැන් එයිනුත් නැත්තම් එතනත් නැත්තම් විශේෂයෙන් එයින් නැත්තම් ඊළඟ එතනත් නැහැනේ. දැන් මොකක්ද ගැලපීමකට යන්න තියෙන අලුත් දෙයකට? දැන් ඒ ප්‍රතිපදාව අලුත් දෙයක් ආවද? නෑ. එයිනුත් නෑ එතනත් නෑ. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මාර්ථ සිදුවීම. ඉතින් ඊට පස්සේ කොහෙද මේ කාරණාවක් කතා කරන්න තියෙන අලුත් දෙයක්? වෙන තැනකත් නෑ අතරත් නෑ නිදහස්. කතා කරන්න බෑනේ. එතකොට දැන් එතන මෙහි නෑ. එතකොට දැන් ඒ කතා කරන්න යන තැන එක්කනේ. මෙහිත් නෑ, එහිත් නෑ අතරත් නෑ. එතකොට දැන් ඇයි එහෙම වෙන්නේ? ඉතින් අරකින් ගත්ත දෙයක් නෑනේ. ගැනීමක් හැබැයි ඇත්ත දැක්ක කියන්න වෙනවා. මගේ අවබෝධය කියන්න වෙනවා. එහෙමනේ කියන්න වෙන්නේ. අර ඊතර වීම ප්‍රතිපදාව කෘත්‍ය වෙන්න කලින් ඊතර වීම ප්‍රතිපදාවට දුන්න විග්‍රහයක් ආවනේ. ඒකනේ කියන්න වෙන්නේ. වෙන එකක් කියන්න බෑ. හැබැයි ඒක ඇත්ත කියන්නේ. අන්න සත්‍ය ඥානය කියන එක. ඒක ඇත්ත. අන්න සත්‍ය ඥානය කියන එක. එතකොට මේ සත්‍ය ඥානය කියන එක යාගේ බුදුරණවහන්සේගේ නෙමෙයි. ලෝකෙන් ආයි තේරුම් ගන්න ලෝකෙන් නැත්තම් පටල වෙනවා. ලෝකෙන් නෙමෙයි කියන්නේ. ලෝකෙන්. ඔන්න ඔය ප්‍රතිපදාව සිද්ධ වෙනවා. ඒකයි මේ අලුතෙන් දැන් මම නම් කිසි විදියක් බුදුරණවහන්සේගේ දෙයකින් දොරෝ කියන්නේ නැහැ. මම ඒ නිසා මං කියන්නේ නැහැ කියලා හොතපන්න කෙනා කියන්නේ නැහැ එහෙම. හැබැයි අරයා කියන්නේ එහෙම. කවුද? දිට්ඨිසුප්පට විද්‍යා කෙනා කියන්න තියෙන්නේ එහෙම යාට. එයාට එයාගේ කෝණේ ඒක. අරයාගේ කෝණේ ඒක නෙමෙයි. කෝණේ ඒක නොවුනට කියන්නේ ඒක. දිට්ඨිසුප්පට විද්‍යාව වෙච්ච කෙනාගේ කෝණය බුදුරණවහන්සේගේ දේ කියන්න ඕන කියන එකත් එක්ක. එයා ඒක කියනවා. සෝතපන්න කෙනාගේ බුදුරණවහන්සේ කිව්ව දේ කියන්න ඕන කියන කාරණාව එක්ක නෙමෙයි කියන්නේ. හැබැයි කියන්නේ ඒක. රහතන් වහන්සේ බුදුරණවහන්සේ කිව්ව කාරණාව කියන්න ඕන කියලා නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ ඒ කෝණය අර ඒ කියන්නේ ඒක අර මේ කියන්නේ අපි ගත්තොත් මන්ත්‍රයක් කියන කාරණාවත් එක්ක වගේනේ. විශේෂ වැදගත් මන්ත්‍රයක් කියන එකත් එක්ක එහෙම එකක් නෙමෙයි හොතපන්න කෙනා කියන්නේ. රහතන් වහන්සේත් එහෙම නෙමෙයි කියන්නේ. හැබැයි කියන්නේ ඒ කෝණයාගේක නුනට කියන්නේ ඒක. නමුත් දිට්ඨිසුප්පට විද්‍යාව වෙච්ච කෙනා නැත්නම් අර යොමු වෙච්ච කෙනා එයා කියන කෝණයම බුදුරණවහන්සේ කිව්ව නිසා කියන කාරණාවත් එක්කමයි කියන කෝණේ තියෙන්නේ. අරයාගේ තියෙන්නේ බුදුරණවහන්සේ කිව්ව කාරණාව කියනවා කියන කෝණෙන් නෙමෙයි. ඒ කෝණෙන් නොවුනට කියන්න තියෙන්නේ ඒක. ඉතින් ඒකනේ කෙනෙකුට විග්‍රහ කළ දෙන්න පුළුවන්. දැන් විග්‍රහ කළ දෙන්න බැරි නම් කෙනෙකුට
එයාට මේ කියන්නේ විග්‍රහ කළ දෙන්න බෑ කියලා කියන්නේ මේ දැන් අපි හිතමු මේ අසජි ස්වාමීන් වහන්සේ ධම්ම හේතුපබව කියලානේ කියන්නේ. ඒතකොට විග්‍රහ කළ දෙන්න විදියක් නැහැ. විග්‍රහ කළ දෙන්න බෑ. ඒ කියන්නේ අර පල්ලෙහා ඉන්න කෙනෙකුට මේ මට්ටමට ඥානය ඇති විලා දකින්න ඕන එකක් නේ ඒක. ඒ විග්‍රහය බෑ. හැබැයි හරි දේ කිව්වේ. අර ආපු කෙනා ඒ හැකියාව තියෙන කෙනෙන්නේ. ඒක නෙවෙයි වෙනස උනේ. ඒ කෙනාට අවශ්‍යතාවයක් නැහැ ඒක. ඒ කියන්නේ අර පහළ මට්ටමක ඉඳලා කාරණාවක් විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. එයා ඒ හැකියාව තියෙන කෙනෙක්. ඒ නිසා අර ටික විතරක් ඇති. එහෙමයි ඉතින් එහෙමයි කතා කරන්න බෑනේ. ඉතින් එහෙනම් අර පුරුදු කිරීම කියන කාරණාවන්න මේ අර ditthya suppatu විද්‍යාව එක්ක කරගෙන යන්න ඕනේ. හැබැයි ditthya suppatu විද්‍යාව වෙදි කිසි විදියකින් සද්ධර්ම අධිමානයක් එනවද? ඉතින් අධිමානයක් එන්න වෙන්නේ මොනවාර තේරුණාට පස්සේනේ. නේ? එහෙම නේද අධිමානයක් වෙන්න තියෙන්නේ. මොනවාර තේරුණාට පස්සේනේ. ඉතින් එහෙම එකක් වෙන්නේ නැතිකොට අධිමානයක් එන්න විදියක් නැහැ. එයාට හොයන්න ඕන කෘත්‍යයක් එන්නේ. හැබැයි ඒක තුළ ඉඳීමෙන් ගන්න සද්ධාමාත්‍යක් ඉස්මතු වෙනවා. ඒක පැනනොත් එහෙම මොකද වෙන්නේ? අර එක හරි අමාරු වැඩක් වෙනවා. ඉතින් ওই ටික තමයි මම පැහැදිලි කරන්න හිතුවේ. මම හිතන්නේ ගොඩක් කියලා කතා කරා. මේ හොඳයි එහෙනම් මේ දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය දහමේ සමහර තැනක් ඒක ගැන හිතනකොට දැන් ස්වාමීන් දේශනා කරද්දී මේ අර අවබෝධ වුණු කෙනා ඒක කියද්දිත් එතන කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙයක්ම නේද ඒක තමන්ගේ අවබෝධයෙන් කියලා කිව්වනේ. එතකොට අර ඒක කොහොමද එතන දෙන්නේ ප්‍රතිවික්ෂා කියන එකද එතන තේරුම් ගන්න ඕනේ අපි කියන එක ගැන ටිකක් විස්තර කරලා දෙන්න කියලා. ඇයි ස්වාමීන් ඔව් ප්‍රත්‍යක්ෂාව ඇත්තනම අන්න ඒකට හරි පච්චෙක්ක ඥානය කියන කාරණාවත් එක්ක. ඒතර දැනුම කියන එක නෙමෙයි ඥානයක්නේ. දැනුම කියන එක නෙමෙයි ඥානයක්. පච්චෙක්ක ඥානය කියන කාරණාව. එතකොට ඒක එයාගේ අවබෝධය. ඒ කියන්නේ එයාටම කරන්න පුළුවන් නැත්තම් බුදුන් වහන්සේ අපි ඒ කියන්නේ බුදුරන් වහන්සේ අහපව් ඒ කියන්නේ දැන් අපිව මෙහෙවන්න වෙනවනේ. දැන් අතනදී ප්‍රතිපදාව කියන කාරණාවේදී දැන් අපි ලෝකයේ පැත්තෙන් කතා කරාම යානේ කරන්නේ. ලෝකයේ පැත්තෙන් කතා කරාම යානේ කරන්නේ. මාර්ගය දියා කරනවා කියන කාරණාව දෙන්නේ නැහැ. නමුත් ලෝකෙ පැත්තෙන් කතා කරාම යානේ කරන්නේ. එතකොට නම් එයාට පච්චවෙක්ක ඥානයක් එක තමයි මේ කාරණාව දෙන්නේ. ඒ කතා කරන්නේත් ඒකත් එක්ක වෙන දෙයක් එක්ක නෙමෙයි. එතකොට එයාගේ ප්‍රත්‍යක්ෂයක්. හැබැයි ඒක ලෝකයේත් එක්ක කිසි විදියකින් එයාගේ ප්‍රත්‍යක්ෂය මේ අර මම අර කලින් පැහැදිලි කරා වගේ බුදුරණවහන්සේගේ එක තමයි කියන්නේ. එහෙම කිව යුතුයි කියන කාරණාව එක්ක නෙමෙයි කියන්නේ. අවබෝධයක් එක්කමයි. ඒ කාරණා පැහැදිලි කරන්නේ. ඉතින් අර පච්චවෙක්ඛා ඥානය කියන කාරණාව මේ දැනුම කියන එකට එහා යන්නට ඕනේ. එතකොට ඒකත් එක්ක තමයි පච්චවෙක්ඛා ඥානය කියන එක දැන් කියන කාරණාවදී කිව යුතු එකත් එක්කනේ කියන්නේ. ඒ පච්චවෙක්ඛා ඥානය කියන කාරණාව භාවිතා වෙනවා කියනකොට අර ප්‍රතිපදාව ඉස්මතු වෙන්නට ඕනේ. මේක දැන් කියන එකක් නෙමෙයි. කියලා දෙන එකක්. කියන එකක් කාට හරි. හැබැයි පච්චවෙක්ඛා ඥානය නැත්නම් ඒ කාරණාව එක යෙදෙනකොට භාවිතා වෙන්නට ඕනේ. අන්න ඒකනේ අර කාලෙන් කාලට එකක් කරන්න ඕනේ කියලා කියන්නේ. ඒක එහෙනම් භාවිතා වෙන්න ඕනේ. ඒ භාවිතා වීම සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා නම් මේ හැමෝටම එක විදිහටම මේ ලෝකේ කවදාවත් මේ සෝතපන්න කෙනෙක් මේ පිරිනොම් පාන්න නැතු වෙන්නේ නැහැනේ. ඒ අනිවාර්යෙන් පිරිනොම් පාන්න එහෙනම් එහෙම වෙන්නේ නැහැනේ. ඒකයි ඒවටත් වෙන වෙන තව උපකාර අවශ්‍යතාවයේ තියෙන්නේ ඒ කරුණ ඉස්මතු කරගන්න. දැන් උපකාර ලැබුණා සමහරවිට අමාරු වෙන්න පුළුවන්. ඒකනේ දැන් අනාගාමී 5 දිනක් ඉන්න වෙනවා. ඉතින් ඒක නිසා ඒ හැකියාව දිනු වීමත් එක තමයි ඒක වෙන්නේ. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් කතා කරන එකක්. අය ප්‍රත්‍යක්ෂ ඥාණය කියන කාරණා භාවිතය කියනකොට ඊතරන ප්‍රතිපදාවකුයි ඉස්මතු වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිංස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ඔය ඉමේ ධම්මේ එවං සද්ධාති අදිමුච්ඡති කියන කාරණාවේදී ස්වාමීන් වහන්සේ මේ ඇස ගැන හරි කන ගැන හරි විමසීමකට යනකොට දැන් එතන එහාට අපේ පැත්තට නැවිත් ඉදිරියට බුද්ධ වචනේ සමග විචක්ෂණයකට හරි විමසීමකට යෙදෙනකොට වෙනත් කාරණාවලට වෙනත් සූත්‍රයෙන් ගන්නකොට ස්වාමීන් වහන්සේ අර සමහර සූත්‍ර තියෙනවානේ මට ඒ සූත්‍රේ නම නම් මතක නෑ. අර ඇස කියන්නේ ගෙඩියක්, ගඩක්, උලක්, රෝගයක් වගේ ඒ වගේ සූත්‍රයක් තියෙනවා. එතකොට ආදිත්ත පරයාය සූත්‍රයේ ඇස ඒ කාරණා ටික ඇවිලෙනවා කියන කාරණාවක් තියෙනවා. එතකොට අර සංයුත්ත නිකාය පළෝක ධර්ම සූත්‍ර
ඒකේ බින්දෙන නැසෙන වෙනසෙන සුළු ස්වභාවයක් ගැන කියනවා. එතකොට අර තවත් අර ආනන්ද ස්වාමීන් වහන්සේට ශුන්‍ය ලෝකෝ කියලා අත්තේනවා අත්තනියනවා ඒ වගේ සූත්‍ර වලින් විමසීමක් කරන එක සුදුසුද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ එතකොට අපි දන්නා කාරණා වලින් අරක වහ ගැනීමක් වගේ වෙනවද නැත්නම් බුද්ධ වචනය සමගම මානසිකාරයක් කියදෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. ත්වන් සරණයි. මම ඔකට උත්තර දෙන්නකල් තව කාරණාවක් කියන්න. දැන් මම හිතන ඔක උදේ කිව්වා සද්ධාවෙන් බැස ගන්නව නෙමෙයිනේ වෙන්නේ. සද්ධාවෙන් බැස ගැනීම සිදු වෙන්නේ. ඒ කියන්නේ අපි බැස ගන්න එක නෙමෙයිනේ. එතකොට එහෙනම් ඒක තමයි ප්‍රතිපදාව සිදු වෙන කාරණාව. අපි බැහැ ගන්නවා කියන එක නෙමෙයි. දැන් අපිට බැහැ ගන්න බැයි නම් අපි බැහැ ගන්නවත් නෙමෙයි නම් ඒක සිදුවීමක් නම් අපිට කරන්න සිදුවීමක් තියෙන්න ඕනේනේ. කරන්න දෙයක් තියෙන්න දෙනවනේ. එතකොට කරන්න අපිට තියෙන කාරණාව සද්ධායෙන් බැහැ ගන්නවා කියන වචනේ කරන්න බෑනේ. ඒ කියන්නේ ඒක කරන්න බෑනේ. ඒක සිදුවීමනේ අනිත්‍ය සම්මාර්ථනයත් එක්ක. එහෙනම් දැන් ඔබතුමිය කියන කාරණාව විදිහටම අර කරුණු හොයන්න වෙනවනේ. දැන් ඔන්නෝක තමයි දැන් සද්ධායෙන් බැස ගැනීම නෙමෙයි අපි කල යුත්තේ. සද්ධායෙන් බැස ගැනීම සිදුවීම මේ ඇහැ කියන්නේ මොකක්ද? ඇස අනිත්‍ය කියන්නේ මොකක්ද? මේ පැතරින් නැතුව. අන්න එතකොට එහෙනම් ඒක මදිනේ අපට. දැන් අර ওই විදිහටම තව සූත්‍රයකට යනවා ඒ කරුණ කියලා තියෙන එක. ඒතකොට ඒකෙදි කැලක් ගන්න බෑ. ඔන්න ඔකයි අනික් කාරණා. ඒකෙදි කැලක් ගන්න බෑ. දැන් අපි වෙන පරයයකට වන්ට මේ යන්නේ. දැන් මේක මදි නිසා වෙන පරයයකට යනවා. ඒකෙත් කැලක් ගන්න නැතුව ඒකෙත් අර විදිහටම මේ මුලමදාග පිරිසිදු අර්ථ ව්‍යංජන සහිත බවත් ඉගෙන ගන්නවා. එතකොට ඒකෙත් දැන් හිතන්න යමු වෙනවා. මේ පැත්තට ගන්නෙ නෑ. දැන් මේ වෙනකොට දැන් අර මේ යොමු වෙලා තියෙනව නේද ටික හොයන්න. ওই විදිහට සූත්‍ර ගණනාවක් දැන් ඔබතුමී කිව්වා ඒවට ඒ විදිහටම හැම සූත්‍රයකටම යොමු වෙනකොට ඒ පරයයත් එක්ක සහ මුලමදාග පිරිසිදු භාවයත් එක්ක යොමු වෙන්නට ඕනේ. දැන් ඊළඟට මේකෙදි දැන් නොහැටුණ දැන් වටහා ගන්නට ওই කරුණු වික්කර පටිපුච්චා විනීතා කියන කාරණා ඉස්මතු වෙන්නට ඕනේනේ. දැන් අද සමාජේ නම් කොහොම මේක අපට බාහිරින් උපකාර වෙන වෙයිද? කොච්චර උපකාරී වෙන වෙයිද? දැන් අතීතයේ ගත්තොත් එහෙම අපි හිතමු හොඳටම හෙන කට්ටියන් ඒ කෙනාගේ ආයේ බාහිරින් ලොකුට උපකාරේ නැතුව මේ දේශනාව එක්කම ඒ පරිපුච්ඡා විනිතා සිදුවෙන තැනදී සිදුවීම අනිත්‍ය සම්මාර්ථනීය සහ චක්කුන් අනිච්චං සද්ධාත අදිමුච්චති කියන එක වෙනවා. අපට දැන් හිතන්න බැරි වෙනකොට අපි මේ මොකද්ද කියලා මේ කොයි වගේ විස්තරයක්ද කියලා අපි හිතමු අපි සූත්‍ර වලින් දැන් ඔන්න ඒකත් හොඳට තේරුම් ගන්නකො. අපි සූත්‍ර වලින් දේශනා වලින් විතරම අපට යම් කිසි විදිහකට මේක ගැලපෙනවා කියන එක නෙමෙයි. මේකේ යම් කිසි නිකන් මේ වගේ එකක් නේද මේ වගේ එකක් නේද කියලා ඒකේ තියෙන කාරණාව එක්ක. ඒ කියන්නේ ඒ සූත්‍රයේ තියෙන කාරණාව එක්ක බලන්න යමු වෙනවා. දැන් මේ පැත්තට ගැලපුවොත් ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම යමු වුණ තැනදී අන්න දැන් පොඩි හිතීමක් කරලා තියෙනවා. දැන් ඔන්න දැන් අපට මදිකම නිසා තමයි අහන්නේ අනේ ස්වාමීනි මේක මොකද්ද? මේ කියන එක මෙහෙමද මේ කියන්නේ මේ දේශනාවට මෙහෙමද ගැලපෙන්නේ මේ දේශනාව මෙහෙමද අර්ථය මෙහෙම වෙන්නේ. අන්න එතකොට අර ඒ දැන් ඒකට ඇත්තටම අවශ්‍යතාවය කල්‍යාණ මිත්‍ර විශේෂයෙන් ඒකනේ ලෝකේ දුර්ලභම කාරණාව. ඒ දුර්ලභම කාරණාව ඒ ධර්මයත් එක්ක හැහෙන එක ඒක අසාමාන්‍ය. අනික දැන් අසරි ස්වාමීන් වහන්සේට මේ ඒ හැකියාව ලොකුවට තිබුණේ නැහැනේ. අර ටික විතරයි කියන්න පුළුවන්කම තිබුණේ. ඒක දැන් හැමෝටමත් ඒ හැකියාව නැහැනේ. එතකොට එහෙනම් ඒ කෙනාගේ යම් කිසි මට්ටමකට ඒක තේරුම් අරගෙන ඒ කෙනාගේ කාරණාව එක්ක එයාගේ හිතන ස්වභාවයත් එක්ක කෙලෙසත් ප්‍රහාණය වෙන විදිහට ඒ කාරණාව කතා කරනකොට ආයෙ හිතන්න යමු වෙනවා. දැන් මේ විදිහට හිතන්න ටික යමු වෙනවා. එතකොට හිතීම යමු වෙනකොට මම කරන්නේ නැතුව ඇස අනිත්‍ය කියලා සද්ධායෙන් බහැ ගන්න එක මම කරන්න බෑනේ. අනිත්‍ය සම්මාසන කියලා මට කරන්න බෑනේ. ඒකක් ඒ හැම එකම යෙදෙන විදියනේ. අර කරන කාර්යය ප්‍රඥාවේ ආහාරය කරන කාරණාවේදී මොකද වෙන්නේ? අන්න ප්‍රඥාව ඇතිවීමේ ඒ කටයුත්ත වෙනවා. හැබැයි නතර වෙන්නේ නෑ යාට. මොකද හේතුව ඒක දැන් දකින්නේ නැහැනේ. ඒ නිසා දැන් කලින් කාරණාවට වඩා කරන කාරණාවේ වර්ධනයක් වෙලා තියෙනවා. අන්න දැන් වැඩිපුර දැන් අර කලින් අර ditthiyasuppatth විද්‍යා වීමේදීනේ ඒ ආකාරයටනේ හැම දේශනාවක් එක්කම මේ යමු වෙවි ගියේ මානසික කල්පනා කිරීමත් එක්කනේ පිටට යන්නේ නැතුව අපේ පැතර එන්නේ නැතුව දැන් අර විදිහට යමු වෙනකොට ඒක විතරක් වෙන්නේ නැතුව අර වැඩිපුර හිතීමක් එක්ක යමු වෙනවා. හැබැයි හම්බෙන්නේ වනිමේ. දැන් අන්න ඒ යෙදෙන විදි යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මාර්ෂණ විදි
මේ වැඩපිළිවෙලත් එක්ක ගන්න යමු වෙනවා. ඉතින් ඒක තමයි යමු වෙන වැඩපිළිවෙල. අපට දැන් අපි හිතමුකෝ හරියට මේ විචක්ෂණය වෙනවා කියනකොට ඒ කියන්නේ අපිට බලෙන් කරන්න පුළුවන් කියන එකනේ. නෑ අපට ඒ කියන්නේ ප්‍රතිපදාවට බැහැ ගන්නවා කියන එක. එහෙම වෙන්නේ නැහැ. හැබැයි අපට කරන්න පුළුවන් අර විමසන එක. ඒක අපි හදිස්සි වුණා පමණින්ම වෙන්නේ නැහැ. නමුත් අර ටික තියාගෙන ඒ කියන්නේ මේ පැත්තට එන්නේ නැතුව බුදුරණවහන්සේ මුලැමැදාක පිරිසිදුයි කියන කාරණාව එක්ක මුළු බුද්ධ වචනේම ඔහොම ඉගෙන ගන්නකොට ඒ තැන් එක හොයාගෙන දැන් ඒ සම්බන්ධකම් එක්ක අපිට ඒ කාරණාවට අරක උපකාර වෙනවා අරක උපකාර වෙනවා මෙහෙම මුළු බුද්ධ වචනේම ඉගෙන ගන්නකොට කොච්චරනම් අර ditthiyasa uppati විද්‍යාව වීම සඳහා කල්පනා වෙනුත් අර යම් කිසි මට්ටමකට මේ ප්‍රඥාවකට ඉඩක් ඉස්මතු වෙනවාද දැන් ඒකත් එක්ක හිතන්න යමු වෙනවා දැන් පරිපුච්ඡාවින් ඉතා කරනවා දැන් ප්‍රඥා වර්ධනය වෙනවා ඉතින් අර කෘත්‍ය වෙනවා එයාට සිදුවීම ඒ කියන්නේ එයාට පුජ්‍යලික සිදුවීම කියන කාරණාව ලෝකේ පැත්තෙන් කතා කරන්න තියෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි ඒකේ අර්ථය හොයනවා කියන එක. ඉතින් ඒකේ අර්ථය හිවීමට යොමු වීමේ කෘත්‍ය වෙනකොට මාර්ගයේදී වැඩපිළිවෙල ඉස්මතු වෙනවා. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ එහෙමයි ඒක යම් දුරකට පැහැදිලිව නැවත අහන්න ඕනේ ස්වාමීන් වහන්සේ එතනදී මම දැන් මේ කියපු දෙයින් තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ දැන් කරන ඒ සූත්‍රයක් අපි අරගෙන ඒක ගැන සොයනකොට මට එතනින් එහාට යන්න බෑ. එතකොට ඒක එතනින් නවත්තලා තව සූත්‍රයක් කරන් ඒ සූත්‍රයේ මුලින් ඉඳන් ඒක අර්ථ විමසය. ඒ කියන්නේ ඒක ගැන සොයනවා. එතකොට ඒකෙනුත් එහාට යන්න බෑ. ඒ විදිහට යනකොට ඒ කියන්නේ ඒ සම්පූර්ණ ඒ ගත්ත සූත්‍ර වලට ඒ සූත්‍රයේ සඳහා ditthiyasa uppati විද්‍යා කියන කාරණය වෙන්න ඕනේ. එතකොට ඒ අතරම ස්වාමීන් වහන්සේට ඒවා වෙනකොට ස්වාමීන් වහන්සේ ධර්මයේ ගැඹීරයි දසයි දුරනුභවදයි කියන එක තමයි එහෙම පැහැදිලි වෙන්න ඕනේ අපිට නේද ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව් ඒක දැන් ඒවත් ඉබේ එකපාරට වෙන ඒවා නෙමෙයිනේ. ඇත්තරම ditthiyasa uppati විද්‍යාව වෙන්න කෝණේ යනවා කියන තැනදීම නිවැරදිවම විචක්ෂණශීලී බවත් එක්ක අනුගත වීමක් සිදු නොවුනට ඒක මුල ඒ ඉගෙන ගැනීම නිවැරදිව වෙන තැනදීම ඒ ඊට තමයි මොකද ඒක ධර්මයේ තියෙනවා ඒ කාරණාව. අන්න ඒකනේ විශේෂත්වය. ඉතින් ඒ කාරණාව තමයි ඉස්මතු වෙන්නේ. එතකොට ඒක හොඳටම නිවැරදිවම ඉස්මතු වෙලා යනවා. හොඳටම ප්‍රඥාව එතකොට මොකද මෙහෙන් අයින් වෙනවා එතකොට. අයින් වීමේ කෘත්‍ය ඒ කියන්නේ මෙහෙන් අයින් වෙනවා කියලා කියන්නේ අනිත්‍ය සම්මාර්ථනය. මෙහෙන් අයින් වෙනවා කියලා දාගන්න එපා. මොකද හේතුව මේ මෙහෙන් අයින් වෙනවා කියනකොට ඒක ප්‍රශ්නයක් නෑ ලෝකෙ පැත්තෙන් කතා කරාම. ලෝකෙ පැත්තෙන් අපි කියන්නේ මේ සම්පූර්ණ බුද්ධ වචනේ කියන මේ ප්‍රතිපදාව කියන කාරණාව නැතුව ලෝකෙ පැත්තෙන් බුදුරණවහන්සේගේ ධර්මයේ කියන කාරණාව සම්පූර්ණයෙන් කතා කරන තැනදී මෙහෙන් අයින් වෙනවා කියන එක නෙමෙයි සිදු වෙන්නේ දකින්න විදිය සම්පූර්ණ වෙනස් වෙනවා ඒකනේ ඊතර වීමේ කෘත්‍ය දකින්න විදිය වෙනස් වීමයි ඊතර වීමේ කෘත්‍ය වෙන්නේ මේකෙන් අයින් වෙනවා නෙමෙයි ඒකට ලෝකෝත්තර කියන වචනේට ප්‍රතිපදාවක් වෙන්නේ තියෙනකින් අයින් වෙනවා කියලා හෝ තියනවා කියන කාරණාවත් එක්ක නෙමෙයි දකින්න විදිය වෙනස් වීමයි ලෝකෝත්තර වෙන්නේ අන්න ප්‍රතිපදාව වෙන්නේ. එතකොට දකින්න විදිය වෙනස් වීමේ දේ භාවිත වෙනකොට ඊතර වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ විදිහට වෙනින් වශයෙන් මේ දේශනා එක යොමු වීමත් ditthiyasa uppati විද්‍යාවීමද ඒකදී ක්‍රමානුකූලව ඒ වගේ ගැඹීර භාවය විශේෂයෙන් මේක මතක තියාගන්න ඕන කාරණාව තමයි කියන්නේ ලෝකයේ පැත්තනේ අපි ඉන්නේ. එතකොට ලෝකෝත්තර ධර්මයේම කියන සැන ඉඳලයි ওই කාරණාව එක්ක ඉස්මතු වෙන්නට ඕන නැත්තේ. ලෝකයේ පැත්තේ අපි ඉන්නේ නැතුව තියෙද්දි නම් බුදුරණවහන්සේ පෙන්වන ලෝකයේ පැත්තේ කාරණාව එක්ක වුණත් ඒකයිනේ. ඒක නම් අර සංකත කොහොනේ හැරෙන්න වෙන එකක් නැහැ. හැබැයි ලෝකයේ පැත්තේ ඉද්දි අපට අර ධර්ම පරියායක විතර ඒ කියන්නේ ගැඹුරු ධර්මයේ ගැඹුරු හැටියට මේ අර ඒක මට මතක නෑ අංගුත්තර නිකායේ එකේ දුක්ඛ නිපාතද කොහෙද තිබ්බේ. ඒ කියන්නේ සරල එක සරල ගැඹුරු එක ගැඹුරු හැටියට වින් වශයෙන් දැනගන්නට ඕනේ. එහෙම දැනගත්තේ නැති වුණොත් දැන් සරල එකක් ගැඹුරුයි කියලා දාගන්නකොට එතකොට ප්‍රශ්නයක් වෙනවා. එහෙම වෙන්නේ නැතුව ඒ ගැඹුරු ධර්ම නැත්නම් ඒ ලෝකෝත්තර ධර්ම ප්‍රතිපදාව ඒ විදිහට ඉගෙන ගන්නමින් යන්නට ඕනේ. සරල එක දන්න කෙනා කියලා දෙන සරල එකක් හැටියට තමයි. හැබැයි එයාගේ කෝණේ ලෝකේ තියෙන එකක් එක නෙමෙයි. අන්න එකයි වෙනස තියෙන්නේ. එයාගේ කෝණේ හැම එකක් එක නෙමෙයි. ලෝකේ තියෙනවා කියන කාරණාව එක නෙමෙයිනේ. දකින්න කෝණ වෙනස්නේ. ඉතින් ඒ නිසා ඒ කරුණු ඉස්මතු වෙන්නට ඕනේ. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහන්න අවසරයි. දැන් මට එදා මේ ස්වාමීන් වහන්සේ 152 වෙනි ධර්ම සාකච්ඡාවේ ස්වාමීන් වහන්සේ මහත්මයෙක් එක්ක ධර්ම සාකච්ඡාවක් කරා මේ ඇසීම කියන ඇසෙනවා කියන කාරණාවත් එක්ක. එතනදි ටිකක් දුරට සාකච්ඡාව යනකොට ස්වාමීන් වහන්සේ එතනදි කතා වුණා දැන් වෙනත් කාරණාවකට මාරු වෙනවා කියන. ඒ කියන්නේ ඇහෙන කන කියන එකෙන් කියන්නේ සලායතන වලින් ගිහලා නාම රූප වලට යන උදාහරණයක් තමයි ගත්තේ. ඒ මාරු වෙනවා කියන කාරණාව කොහොමද ස්වාමීන් වහන්සේ සිදු වෙන්නේ? ඒ කියන්නේ දැන්
අපි ඒ විදිහට සූත්‍රයෙන් සූත්‍රයට යන්න ගියාම නිවැරදිව ඒ කාරණාව ඒක මට පැහැදිලි වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මං හිතන්නේ එතන මං කියන්නේ වෙන සිද්ධියනේ. ඒ කියන්නේ වෙන සිද්ධිය. දැන් අපි වෙන සිද්ධිය බලන එකයි අපි කරන වැඩේ අතර වෙනසක් තියෙනවා. ඒක දැනගන්නට ඕනේ. දැන් වෙන සිද්ධියේදී නිවැරදිව ප්‍රතිපදාව අනුගත වුන්නේ නැහැ කියන එකයි පැහැදිලි කරේ. දැන් අපි හිතමු කන ගැන හොයනකොට නාම රූප ගැන හොයන්න යනවා. දැන් අපි හිතුව නාම රූප ගැන හොයනකොට දැන් හරි වුණ සිද්ධිය කියලා ගත්තා නම් එතකොට ප්‍රශ්නයක් එනවනේ. හොයන කාරණාව ඒ විදිහට හොයද්දී ඒක ප්‍රශ්නයක් නැහැ. හිවීමන්නේ කරන්නේ. හැබැයි හොයන කාරණාව හරි කියලා ගැනීමේදී ප්‍රශ්නයක් නේ. ඇයි උණ සිද්ධිය වැරදීනේ. උණ සිද්ධිය වැරදි කියන්නේ ප්‍රතිපදාවත් එක්ක. අපි කරන කාරණාවත් එක්ක ගතට පස්සේ අපි කළ යුතු කාරණා තමයි ඒක. හැබැයි කළ යුතු කාරණාවේදී අපි කරේ හරි මේක තමයි දැක්ම කියලා ගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම ගත්තට පස්සේ ඒක වැරදි. අපි කරීමේ දැක්මයි කියලා. නමුත් දැක්ම නෙමෙයි උනේ අපිට මේ ලෝකයේ පැත්තෙන් ගත්තට පස්සේ ඒවා වෙනස් වී මාරු වීමක් නේ සිදු වෙලා තියෙන්නේ. අපි වෙන එකක් නේ දැන් කරන්නේ. ඒ කියන්නේ වෙන පැත්ත, සිදු වෙන පැත්ත. ඒ නිසා ඒ සිදු වෙන පැත්තේ කතා කරලා පෙන්වන්නේ වැරදි විදිහට ගන්න නිසා, වැරදි විදිහට නොගැනීමට ඒ තමයි හරි දැන් මේ හරි දේ හම්බුනේ. කියන්නේ ඇස අනිත්‍යයි කියලා හම්බුනේ මෙහෙම නාම රූපයෙන් මේ කන අනිත්‍යයි කියලා හම්බුනේ නාම රූප නිසා කියලා. දැන් මේ උන එක හරි වගේ ගන්න යන නිසා. එහෙම නැතුව අපිට කරන්න තියෙන එක තමයි. කරන්න තියෙන කාරණාව අපි කරන්න තියෙන කාරණාව හරිනේ. වෙන වැඩපිළිවෙල ඊතරන ප්‍රතිපදාව කියලා හිතා ගන්න එකයි වැරද්ද තියෙන්නේ. ඉතින් ඒ නිසා කළ යුතු දේ ඒක තමයි. වෙන වැඩපිළිවෙල ඊතරන ප්‍රතිපදාව නෙමෙයි. ඒ කියන්නේ අනිත්‍ය සම්මාසනය කියන කාරණාව නෙමෙයි. ඉතින් ඒ කරුණ තමයි පැහැදිලි කරේ. ත්‍රිවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතනින් ඒක අදහස් කරේ දැන් එතකොට තමන්ට කාරණාවක් ලැබීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මා මේකුනේ නාම රූපයෙන් කියලා තමන් එතන නිත්‍ය ස්වභාවයකට ගිහිල්ලා. තෙරුවන් සරණයි. ඔව් ඒ කියන්නේ යෙදීම නිත්‍ය සම්මාර්ථනයක්. යෙදීම නිත්‍ය සම්මාර්ථනයක්. හැබැයි එයා කරන්නේ මේක විිතු කාරණාව නිසා එයා හොයනවනේ. එතකොට එයාගේ හැඟීමක් නැහැ නිත්‍යද අනිත්‍යද සම්මාර්ථනය කියනව නෙමෙයි එයාගේ යෙදෙන විදිය. එයා මේක හොයන එකයි කරන්නේ. නිත්‍ය සම්මාර්ථනයද අනිත්‍ය සම්මාර්ථනයද කියන හැවිල්ල නෙමෙයි තියෙන්නේ. ඒක මුලාවකටපත් වෙන තැනදී තමයි අර කාරණාව කියලා දෙන්න ඕනේ නැත්තේ. එයා ওই වැඩේම කරනවා නම් ওই දෙක හොයන්නේ නැහැ. ඒ දෙකම හොයන්නේ නැහැ. දැන් ඔය බුදුරණවහන්සේ පෙන්වලා තියෙන්නේ වර්ධි විදිහට ගන්න නිසා ඒකෙන් අයින් වෙන්න උපකාරයක් වෙන්නනේ. වර්ධි විදිහට ගන්න නිසා. එතකොට ඒවා හොයන්නේ නැතුව ඒ කියන්නේ හරි කියලා අපි දැන් විශේෂයෙන් අපි හරි කියලා දාගන්න කියන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට වැරදි කියලා දාගන්න අවශ්‍යතාවයකුත් නැහැ කරන වැඩේ හරියන. කරන වැඩේ තුල ඊතරණ ප්‍රතිපදාව විශ්මතු නොවි නිත්‍ය සම්මර්ෂණය වුණාට කරන වැඩේ අපට මැදිහත්ලා කරන්න තියෙන එකනේ. අපට මැදිහත්ලා කරන්න තියෙන එක. එතකොට අපි යම් කිසි විදිහකට අපේ විචක්ෂණයේ දියුණු වෙලා ප්‍රතිපදාව ආවට පස්සේ ඒක වෙන වැඩපිළිවෙල මාර්ගයත් එක්ක. අපි හේතු සකස් වෙනවා. ඉතින් ඒක නිසා මේ නිත්‍ය සම්මාර්ථනයක් තමයි මේ විදිහට දා ගැනීමත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ කියන්නේ දැන් ඔය ඔක්කොම ටික අපිට කතා කරන්න ඕනේ නැත්තේ බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඇයි දැන් ඒ කාලේ ඉඳලා මේක අඩු වෙලා තිබ්බනේ අර හරියටම යෙදෙන විදිහට වැඩපිළිවෙල කරන එක. කියන්නේ ප්‍රතිපදාව යෙදෙන විදිහට වැඩපිළිවෙල කරන එක අඩු වෙලා තිබ්බනේ. එතකොට නම් වැරද්දක් මේ වෙන්නේ කියන කරුණු ඉස්මතු කර ඒ යෙදෙන විදිහේ වැරදි ටිකයි හරි විදිහයි ඔක්කොම පෙන්වන්න දෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ අර අස්ලෝමයක් 100කට පල්ල පෙන්වන උපමාව කොච්චරනම් ඇත්තද කියලා හිතෙනවා ඒ කරුණු මේ ඔක්කොම ඒ විදිහට බලනකොට. ත්‍රිවන් සරණයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට බොහොම පිං මේ දක්වා හරි මේ තරම් තේරුම් ගැනීමකට පැහැදිලි වීමකට උපකාර වීම ගැන සම්බන්ධයෙන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මම කල්පනා කරේ පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් අපිට ගොඩක් තියෙන මේ පෙළඹීම කැමැත්ත තමයි ස්වාමීන් වහන්සේ මේ එක්ක ධර්මයේ අහගෙන ඉන්න ආසයි. කියවනවා, අහනවා, නැවත නැවත අලුත් ඒවා අහනවා. ඒ වුණාට අර විචක්ෂණය කරනවා කියන එක ඉච්ඡර හොඳින් වැඩි වාර ගණනක් සිද්ධ වෙන්න ඒකේ තියෙන අඩු සම්භාවිතාවය. ඒ වගේම ඒක කරන්න ගියාම ඊළඟට අපේ පුරුද්ද තියෙන්නේ මේ විතරකයකට යන්න මිසක් අර ඒ විචක්ෂණය කියන කාරණය කියන එක හරියටම අවබෝධ කරගෙන ඒ පැත්තට යොමු වෙන්නේ නෙවෙයි කියලා තමයි හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම තව පැත්තක් මට හිතුණා ටිකක් අර පිරිස එක්ක කතා බහ කරනකොට මේ පැත්තටම යොමු වෙච්ච බොහොම ධර්මයට සම්බන්ධ වෙච්ච එක. එතකොට
අර ප්‍රායෝගිකව පොඩි හිතන්න උද්දීපනය වැඩි වගේ. ඔබ හන්ද පොඩ්ඩක් මේක ගැන කියා දෙන්න හොඳයි කියලා කරනවා. තෙරුවන් සරණයි. ඒක ඇත්තටම මොකද හේතුව මේ දැන් මමත් කියනවනේ මම මේ පිරිසට කියලා දෙන එකට වඩා මම මේ කරන්නේ මගේ වැඩක් කියලා. කියන්නේ ඇත්තටම මේ කියලා දෙන එක සාකච්ඡා කරන එක කාරණාවේදී මේ හිතනවා කියන එක වැඩි. ප්‍රශ්න කරන එකත් හරි. ඒ කියන්නේ ප්‍රශ්න කරන එකත් යම් පමණකට තියෙනවා. නමුත් වැඩිපුරම මේ හිතීම පැත්ත උපකාරයක් වෙනවා කියලා දීමෙන් සහ දේශනා කිරීම කියන තැන එක්ක ඒ ධර්මයේදී. දැන් මොකද ප්‍රඥාවකට ඉඩක් එන පැත්තක් නේ ඒක. දැන් අපි ගත්තොත් එහෙම ඇත්තටම විමුක්තායතන සූත්‍රය පැහැදිලි කරන්නේ මේ සම්පූර්ණ ප්‍රතිපදාවක් එක්කනේ. ඒතුව මේ මුල ඉඳලා එකක් එක්ක නෙමෙයිනේ. මුල ඉඳලා එකක් එක කියන කාරණාවේදී ප්‍රධානම දේ යෝනිසමනසිකාරය ඇහිමත් එක්කනේ. එතකොට එනං ඇහිම කියන එකේ සාකච්ඡාව කියන එකත් ඇහිමක් එක්ක වෙන්නේ ඒකනේ. එතකොට එනං කොච්චර සාධාරණද ඒකත් එක්ක. ඊළඟට දැන් අපි දේශනාවක් කියලා දෙනවා කියන කාරණාවෙත් අර ඒ කරුණු අල්ලගෙන හිතීම කරන්නේ කියලා දෙන්න. ඉතින් ඒක නිසා ඒක ලොකු උපකාරයක්, අසාමාන්‍ය උපකාරයක්. එතනදී තමයි වැඩිපුරම අර හිතීම වැඩිපුර ඉස්මතු වෙන්නේ ඒකත් එක්කනේ. නැත්තම් ඉස්මතු වෙන්නේ නැහැ. ප්‍රතිපදාවක් හැටියට අපි සාමාන්‍යයෙන් අර කියන්නේ අර අපි දැන් කියනෝනේ අපි මේක අපිට කරන්න බෑ, අපිට සමාධියක් වෙනම වඩන්නට ඕනේ. ඔය ගොඩාක් අපි පැති කතා කරන දේ තුල තියෙන්නෙම ඇත්තටම මේ අපි අර හිතපු ක්‍රම පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ ඇහිච්ච ක්‍රමය වෙනස්. ඔකනේ ප්‍රශ්නේ මම අර මුල්නුත් අපේ ජීවිතය ගැන මේ ඇහෙන්නේ කියලා අපි දාගත්ත නිසා ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒතොර එහෙම නැතුව අපි මේක වෙනම එකක් ගත්තා නම් අපි අර වැදගත්ම වූ කාරණාව හිතන්න නැති එකනේ. විචක්ෂණී මදි එකනේ. එහෙනම් අපි මේ පැත්තේදී දැන් අපි හරියට අහනවා නම් දැන් මේ පැත්තේදී කර යුත්තේ අපි විචක්ෂණයේ පැත්ත දිනු කරගන්න ඕනේ එකනේ. එහෙමනම් අපි ලෝකයේ පැති වල එක හරි. කියන්නේ බුදුරණවහන්සේගේ මේ තරණ ප්‍රතිපදාව කියන කාරණාව ගන්න නැතුව මේ ලෝකයේ පැත්ත එක්ක කියන එකේ හරි මේ අර ලෝකයේ පැත්ත කියන්නේ විමුක්තිකාමීත්වය වෙන ඒවා එහෙම නෙවෙයි. ඒක එක්ක හරි හිතන එකනේ කල යුතු වන්නේ. වෙන එකක් නෙමෙයි. මොකද එතකොට හරියම් ඒ ලෝකයේ පැත්තෙන් හිතන ස්වභාවයක් ඇති වෙනවනේ. ඉතින් මෙතන මේ ධර්මයේ කියන කාරණාවක් ගන්නකොට අර සාකච්ඡාව දේශනය මේ කියන කාරණාව ගොඩාක් එකට උපකාරයක් වෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ අපි කරන්නට ඕන නිතරම. නැත්තම් හරි අපරාධයක් වෙනවා අර ටික විතරක් මදිනවේ. ඒ නිසා අපි ඒක නිතරම කරන්නට ඕනේ මේ මත පිහිටලා කරුණු සාකච්ඡා කරන එක, හිතන එක, අනිත් අයට කියලා දෙන එක. දැන් හිතන එකත් එකක් තමයි හිතන එක මදි. මොකද මේ දැන් අපට තනියමනේ අපිට හිතන්න තියෙන්නේ. එතකොට අපට කම්මැලි භාවය, දිගටම ඕන නැති භාවය ඔවනේ දෙන්නේ ඉස්මතු වෙලා. වීරිය අඩුකම අර ඒක ඊළඟට හිතන්න අර වපසරියක් ඉන්නේ නැති වුණාම. හැබැයි කෙනෙක් එක්ක කතා කරනකොට සාකච්ඡාවක් කරනකොට කියලා දෙනකොට ඒක බෑ. මොකද ඒක තව කෙනෙක් සම්බන්ධ වෙලා. එතකොට අර ටික මේ අර වීරිය අඩුකම ඒ වගේ දේවල් මේ දාගන්න බැරි වෙනවා. අරක ඉස්මතු වෙන්නම වෙනවා කියලා දෙන්න. සාකච්ඡා කරන්න. ඉතින් ඒක නිසා ඇත්තටම මේ ඒක ලොකු උපකාරයක්. ඉතින් ඔබ සියලු දෙනාම ඒ වගේ දේවල් කරනවා නම් ගොඩාක් හොඳයි. මේ එහෙම වුණොත් ඒක ලොකු උපකාරයක් කියලා කරනකොටම තේරුම් ගන්න පුළුවන් වෙයි. ත්වන් සරණයි. ත්වන් සරණයි වහන්සේට බොහොම පිං ස්වාමීනි. ස්වාමින් වහන්සේ අවසරයි මේ තව කාරණාවක් ගැන අහන්න හිතුණා. ඒ ප්‍රශ්නය මට හරියට ඉදිරිපත් කරගන්න පුළුවන් වෙයිද කියලා දන්නේ අර දේශන සමුදා සාකච්ඡාව ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ ධර්ම සාකච්ඡාවක් යනවානේ. ඒකෙදී මෙහෙම කාරණාවක් කතා වුණා. මට එතනදී ඒක පැහැදිලි වුණා. නමුත් ඒ ගැන තව ටිකක් විමසන්න ඕනේ කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. දැන් ඒ සාකච්ඡාවේදී එතනදී කියවුනේ ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට යම් කාරණාවක් ඇහෙනකොට අනිත්‍ය කියන පදය හෝ දුක හෝ අනාත්මය කියන එක හෝ ස්පර්ශය ඔය ඕනම කාරණාවක් ඇහෙනකොට ඒ පදය ඒකෙන් අර්ථ ගන්න වෙන දේ තමා තුළ ඒක ඒ මොනම ගත්තත් ඒ වචනේ ඒ පදේ ඇහෙන වෙලාවට ඒ කාරණාව තමා තුළ යෙදෙනවා කියන කරුණ. එතකොට එතනින් අදහස් කරන්න හිතුනේ මම තේරුම් ගත්ත දේ කියන්නේ අපි අනිත්‍යයි කියලා ගත්තත් ඒක තමයි ඇත්ත ස්වභාවය. නමුත් අපි අපිට යම් කාරණාවක් ලැබීමේ හින්දා අපි නිට්ටයයි සැපයි ආත්මයි කියලා යනවා. නමුත් අර ඒ දහමට හරියට යොමු වෙලා ඒ චින්තනය මෙහෙවන්න ගත්තොත් අපි තුල යෙදෙන්න ඕන කාරණාව
අනිත්‍යයි කියලා හිතුවොත් ඒ ස්වභාවය එතන අනිත්‍යම තමයි. නැත්නම් ස්පර්ශයක් නම් වෙන්නේ එතන ස්පර්ශෙම තමයි යෙදිලා තියෙන්නේ. එතකොට නීතෝහම් කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන කරුණ තමයි එතන යෙදෙන්නේ. ඒ අවස්ථාව කියන්න බෑ. එතකොට ඒක ඒ කාරණාවත් එක්ක එතන යෙදෙන ගතිය ස්වභාවය. එවැනි දෙයක් කතා වුණ සමනස එහෙම සාකච්ඡා ඒක දහම තමයි. නමුත් මට පොඩ්ඩක් ඒ කියන පැහැදිලි කරලා දෙන්න පුළුවන් සමනස තේරුණාද දැන් මම අහන්න හදන දේ සමනස. ඔව් තේරුණා. ඒක හරි. ඒ කියන්නේ එතන ඇත්තටම යෙදෙන විදිහනේ. මම අර කලින් යෙදෙන විදිහ මිසක් ලැබෙන විදිහ නෙමෙයිනේ. ඒකකොට අනිත්‍ය සමවර්ෂණය ඊළඟට එතන අපි ගත්තොත් චක්කුන් අනිච්චං ඊළඟට පස්ස අනිච්චං. ඒකකොට ඒ යෙදෙන විදිහ. දැන් අද අපි ගොඩක් වෙලාට බලන්නේ යෙදුන එක ලැබෙන විදිහටනේ. යෙදෙන එක ලැබෙන විදිහ කියන්නේ ඒ කාරණාව එක්කම ලෝක එකක්නේ. ඒකකොට එහෙම වෙන්න බෑ. ඒක යෙදෙන විදිහ. එතකොට අර හරියටම ඒ කාරණාව එක්ක යොමු වෙනකොට මට යෙදෙන විදිහක් නෙමෙයි සිදුවීම උන විදිහ. ඒකනේ ඊතරණ ප්‍රතිපදාව සිදු වුණ විදිහ. මාර්ගයක් නේ. ඒතර මාර්ගයක් කියන කාරණාවක් කතා කරන එක සංකතයක් තමයි. මොකද මාර්ගයක් නිසා යෙදීමක්නේ. ඒවා යෙදීම මට ලැබීම නෙමෙයි. අත්ත කියන කාරණාව එක්ක නෙමෙයිනේ තියෙන්නේ. අන්න අර ඊතරණ ප්‍රතිපදාව එක්ක. දැන් අපි අර යෙදෙන විදිහක් කියන දැන් අපි ප්‍රායෝගික අත්දැකීමක් මේ ලෝකේ මේක තියෙන්නේ මේකයි කියනකොට අපි අර ඒකට ලෝකේ දාගෙන මම ලං වෙලානේ. මෙන්න මෙතනදී ප්‍රායෝගිකයි කියන කාරණාව එහෙම දාගන්න ගියාම බුදුරණවහන්සේ ධර්මයේ නෙමෙයි. මමයි ලෝකේ ලං වෙලා පස්සේ ප්‍රායෝගික වෙනවා. දැන් පස්සේ ප්‍රායෝගිකව යෙදෙන විදිය කියනට අවිද්‍යාව එක්කනේ. යෙදෙන විදිය කියනට අවිද්‍යාව එක්කනේ පස්සේ ප්‍රායෝගික යෙදෙන විදිය. ඒතර අවිද්‍යාව එක්ක යෙදෙන විදිය කියනකොට යෙදෙන විදිය ඥානයක් එක්ක විද්‍යාවනේ. නිරෝධයනේ. විද්‍යාව නිරෝධය. ඉතින් ඒක නිසා ඒක ලෝකේ මට ලැබෙන විදිහේ යෙදීමක් වුණා නම් ඒක වැරදිනවා. එහෙම වෙන්න බෑනේ. එහෙනම් ඒක අර පස්සේ ඥානයක් වෙන්න බෑනේ. පස්සේ ඥානයක් වෙන්න බෑ. ඒක එහෙනම් පස්සේ මෝඩකමයි. ඒ කියන්නේ පස්සේ කියන එක වැරදීම. ඒක සත්‍ය ඥානයක් වෙන්නේ නැහැ. ඒක ඒ කාරණාව නෙමෙයි සද්ධාවෙන් බහැගත්තත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක හරි යෙදෙන විදිහ කියන එක. හැබැයි ලෝකේ මට යෙදෙන විදිහ කියන එක නෙමෙයි. ලෝකේ මට යෙදෙන විදිය කියන එක නෙමෙයි යෙදෙන ආකාරය දකින දර්ශනීය සිදුවීම. ඉතින් ඒකට අපි ඉතින් අර කරුණු විමසීමෙන් ඒ යෙදෙන විදියට අනුගත වීමක් නේ සිදු වෙන්නේ. අනුගත වීමෙන් ප්‍රතිපදාව ඊතර වීමේ කෘත්‍යය. අහබ මට ලැබෙන එකක් එක්ක යෙදීමක් නෙමෙයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ කාරණාව ඇහෙනකොට හරි දහම හරි සුන්දරයි හරි අద్භූතයි ආශ්චර්යයි කියලා හිතන ස්වාමීන් වහන්සේ ඇත්තටම හරි ලස්සනයි ඒක. එහෙම સિદ્ધාන්තයක් මෙතන යෙදෙනව නේද කියලා ඒක දකින්න පුළුවන් නම් කියන එක ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ඔව් ඉතින් ඒක එහෙම තමයි. ධර්මයේ ආශ්චර්යයිනේ අద్භූතයිනේ. ඒක තමයි ධර්මයේ ස්වභාවය. ඊතර වීම කියන්නේ බුදුරන් වහන්සේ කියන්නේ ඉතින් අසාමාන්‍ය කෙනෙක්නේ. ඉතින් දැන් මම මේ ළඟදිත් මම හිතන්නේ කාට හරි කිව්වා ඔය එක්ක ලැබෙන ප්‍රීතිය ලැබීමෙන් ලැබෙන ප්‍රීතියක් එක්ක නෙමෙයිනේ කිසිදු දෙයකින් ලැබෙන කරුණක් මම කියන්නෙත් නෑ කියන කාරණාවකදී එයාගේ ස්වභාවය බලලා එයාට සැරින් කියන්න ඕන නම් සැරින් නැත්නම් එයාගේ ස්වභාවය බලලා කියන්න ඕන විදිහක් නැත්නම් එහෙම කියනවා නමුත් කියන්න නැති කෙනා නිස්සද්දලා ඉන්නවා ඉතින් ඒක නිසා ඇත්තටම මේ කිසිදු විදියකින් ලැබීමක් නැතුව තෘප්තිය කියනකොට කොච්චර සාධාරණ ධර්ම ප්‍රීතිය කියන කාරණාව. නැතුව ධර්ම ප්‍රීතිය නෙමෙයි මට ලැබෙන ප්‍රීතියක් නෙමෙයි මම ලබන ප්‍රීතියක්. මම ලබන ප්‍රීතියක් කියන්නේ ධර්ම ප්‍රීතිය. ධර්ම ප්‍රීතිය මම ලබලා නැහැ. අන්න ඒක විශ්සත කියන්නේ මම ලබපු දෙයක් එක ප්‍රීතිය නෙමෙයි ධර්මයේ ඊතරන ප්‍රතිපදාවක්. ඉතින් ඒක ප්‍රායෝගිකයි. අපි අර මේ ලබාගෙන හොයන්න යන කාරණාව මේ තියෙන මේනියාවක් තියෙනවනේ මේ ලෝකේ. ඒ කියන්නේ බුදුරුගේ ධර්මයේ ඕනේ නැහැ කියන ඔන්න ඕකත් එක්ක ඉතින් අතෙන්ට යන්න බෑ. තල්ලු වෙන්න බෑ. ඇයි ඉතින් වෙනම කොහොනේ යන්නේ තියෙන්නේ. අර බුදුරණවහන්සේ අපේ ජීවිතය ගැන කිව්වා කියලා මුලින් පටන් අරන් යන වැඩපිළිවෙලනේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක පටලැවෙනවා. ඉතින් ඇත්තටම මේක තමයි සුන්දරකම ධර්මයේ. හොඳයි එහෙනම් අද දැන් කාලය ඇති. ඉතින් අද දවසේත් මම හිතන්නේ මේ ශ්‍රද්ධාව ගැන ඉතින් බුදුරණවහන්සේ ගැන කතා කරේ. නේ ශ්‍රද්ධාව විශේෂයෙන් ඒ කාරණාව ඉස්මතු කරමින්. ඉතින් මේක ඉතින් ඇත්තම තමයි ශ්‍රද්ධාව කියන්නේ බුදුරණවහන්සේගේ මේ ධර්මයේ කියන එක. ඒ කියන්නේ ගුණයන් කියන එක ධර්මයේත් එහෙමයි. ප්‍රතිපදාව කියන කාරණාවේ සුපටිපන්න උජුපටිපන්න ඉතින් ඔව කොච්චර සුන්දරයිද. ඒ කියන්නේ ඒක මේ කෙනෙක් ලබන කාරණාව එක නෙමෙයිනේ. ප්‍රතිපදාවක් එක්කනේ. ඉතින් ඒ නිසා ඒවයි සත්‍යයි සියලු ගුණයන් ඒ වගේම ඉතින් මමත් පුළුවන් හැටියට මේ ධර්මයේ කියන ඒ වැදගත්කම තථාගතයන් වහන්සේගේ ධර්මම
කියන්න ඕනේ කියන අදහසින් කතා කරන්නේ. ඉතින් ඒකත් ඇත්තයි. ඉතින් මේ සියලු සත්‍ය අනුභවයෙන්, පුණ්‍ය අනුභවයෙන් අපට මේ සහ මේ ලෝකයේ ශ්‍රී ලංකාවටත් ලෝකයට උදා වෙලා තියෙන කොරෝනා වසංගත බිය දුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. ත්වන් සරණයි.